චක්ඛාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සමන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණා අචින්ත්‍යා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝති සද්ධාවන්ත පින්තුනි අද දවසේ ධර්ම දේශනාව සඳහා අපි කෙසත් ඥාන ඉතා සංක්ෂිප්තව පැහැදිලි කරමින් මේ දේශනාව සිද්ධ කරන්නට මාතෘකා කළේ බුද්ධ ගුණයන් පිළිබඳව සඳහන් වෙන ගාථා ධර්මයක්. එවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණා අචින්ත්‍යා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍ය. මෙසේ බුදුවරුන් අචින්තනීය. ඒ බුදුවරුන්ගේ ගුණ අචින්තනීය. බුද්ධ විෂය සිතා නිම කළ නොහැකි විෂයක් කියන බව තථාගතයන් වහන්සේ බුදු මුවින්ම දේශනා කළා. ඒ වගේම මේ බුද්ධ ගුණය බුදු කෙනෙක් විසින්ම කල්පයක් මුළුල්ලේ දේශනා කළත් නිම නොකළ හැකි අචින්තනීය ධර්මයක් බව තථාගතයන් වහන්සේ බුදු මුවින්ම දේශනා කළා. මෙසේ බුදුවරුන්ගේ ස්වභාවය අචින්තනීයයි. ඒ බුදුවරුන්ගේ ගුණය අචින්තනීයයි. ඒ අචින්තනීය බුදුරු පිළිබඳව, ඒ අචින්තනීය බුදු ගුණය පිළිබඳව, ඒ තථාගතයන් වහන්සේගේ අචින්තනීය මහා ප්‍රඥාව පිළිබඳව යමෙක් පහදිනවා නම්, යමෙක් සිත සතුටු කරගන්නවා නම් අචින්තියේසු පසන්නානං විපාකෝ අචින්තියෝ. ඒ බුද්ධ ගුණය ගැන, ඒ බුදුවරු ගැන, බුදුවරුන්ගේ මහා ප්‍රඥාව ගැන යමෙක් සිත පහදවා ගන්නවා නම් එහි විපාකයක් අචින්තනීයයි, අප්‍රමාණයි කියන බව ධර්මයේ සඳහන්. ඒ නිසා මේ කාරණය පෙරදරි කොටගෙන අද දවසේ අපි මේ සිද්ධ කරන මහා ඥාන පූජාව, මේ වන්දනාව, මේ බුද්ධ ගුණ ආවර්ජනය, මේ තථාගතයන් වහන්සේගේ තෙසැත්තෑ ඥාන පිළිබඳව සංක්ෂේප විවරණය අපි සදහසිතින් ගෞරවයෙන් මෙනෙහි කරනවා නම්, ඒවා පිළිබඳව අපේ අවධානය ප්‍රඥාව යොමු කරනවා නම් සසර ගමනේ තම තමන්ගේ චිත්ත සංතාන තුලත් මේ ඥානයන් යම් ප්‍රමාණයකට අවදි කරගන්නට තම තමනුත් වාසනාව ලබනවා. ඒ කුමක් නිසාද අපි අර ඥාන වන්දනාව කරන මොහොතේදී සිහිපත් කරන්නට යෙදුණා මේ තෙසැත්තෑ ඥානයන් අතර ඥාන 73 අතරින් ඥාන 6ක් පමණයි තථාගතයන් වහන්සේට පමණක් ආවේනික වූ ඥාන තියෙනවා. ච ඥානානි අසාධාරණානි. ඒවා ඥාන 6ක් දක්වනවා අසාධාරණ ඥාන හැටියට. අසාධාරණ කියන්නේ ශ්‍රාවකයන් සමග සාධාරණ වෙන්නේ නැහැ.
අන් කෙනෙකුට උපදවන්නට බෑ සම්මා සම්බුදු කෙනෙකුට විනා. ඒ කවර ඥානයන්ද මේ අවසානයේට සඳහන් වෙන ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානය, ආසයානුසය ඥානය, යමක පාටිහාරීය ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සම්බන්්‍යුත ඥානය, අනාවරණ ඥානය කියන මේ ඥාන 6 ෂට් අසාධාරණ ඥාන හැටියට දක්වනවා. ඒවා සම්බුදුවරුන්ට පමණයි විශේෂ වෙන්නේ. සම්බුදුවරුන්ට පමණයි උපදවන්නට පුළුවන් වෙන්නේ. ශ්‍රාවකයන්ට උපදවන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේ තෙසත්ත්‍ය ඥානයන් අතර පළමුවෙන් සඳහන් වෙන සුතමේ ඥානයේ පටන් 77 වෙනුවට සඳහන් වෙන පටිභවන පටිසම්භිදා ඥානය දක්වා මේ ඥාන 77ම ශ්‍රාවක සාධාරණ ඥානයන් හැටියටයි දැක්වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට උපදවන්නට පුළුවන් ඒ ඥානය. ඒ නිසා යම් කෙනෙක් මේ ඥානයන් පිළිබඳව යලි යලි සිහි කරනවද, යලි යලි නුවණින් කල්පනා කරනවද, වන්දනා කරනවද, ගරුබුහුමන් කරනවද, ඒ ගරුබුහුමන් කරන ස්වභාවය මත Tamanගේ సంతානයේ ඒ බඳු ගුණ ටිකෙන් ටික වර්ධනය වෙන්නට පටන් ගන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යහපතක් හෝ වේවා අයහපතක් හෝ වේවා අපේ මනසින් නැවත නැවත අගය කරනකොට කලක් යද්දී අපේ මනසෙත් ඒ ස්වභාවය වැඩෙන්නට පටන් ගන්නවා. අසත්පුරුෂයෙකුගේ අසත්පුරුෂ ධර්මතාවයක් අගය කරනවා නම් අපිට නොදැනීම ඒ අසත්භාවය අප තුළ වර්ධනය වෙනවා. සත්පුරුෂයෙකුගේ සද්ධර්මයක් අපි නැවත නැවත අගය කරනවා නම් අපිට නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ ඒ ටිකෙන් ටික වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මේ ලෝකෙහි පහළ වුණු සත්පුරුෂයන් අතර තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. පරම කල්යාණ මිත්‍රාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව ප්‍රමුඛ කොට අනන්ත ගුණයන් යලි යලි ගරුබුහුමන් සහිතව ආවර්ජනා කිරීම අපගේ సంతානයේ ශ්‍රාවක සාධාරණ ස්වභාවයෙන් ඒ ඥානයන් අවදි කරගන්නට මේ මහා කුසලයේ හේතු වෙනවා. ඒ නිසා මෙතෙන් පටන් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඉතා සංක්ෂිප්තව මේ ඥානයන් පහදා දෙන්නේ පින්නතුන් හැකි පමණින් කය පහසුවෙන් තබාගෙන මේ පිළිබඳව පූර්ණ අවධානය යොමු කරගෙන හැකි පමණින් වටහා ගන්නට වේවා. පළමුවෙනි ඥානය තෙසත්ත්‍ය ඥානයන් අතර සඳහන් වෙන්නේ සුතමය ඥානය. සුතමය ඥානයයි කියලා කියන්නේ අසා දත යුතු ධර්මයන් පිළිබඳව ප්‍රඥාව. තථාගතයන් වහන්සේ ගුරු උපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පැමිණුණි. එහෙමනම් උන්වහන්සේට අසා දත යුතු ඥානයක් කොයිද? උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ ගුරු උපදේශ රහිතව අවබෝධ කළේ අවසාන ආත්ම භාවයේ සර්වඥතා ඥානය සාක්ෂාත් කරන මොහොතයි. ඊට පෙර ආතුව උන්වහන්සේ අනන්ත සසරෙහිදී සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි ඊට පෙර ආතුව උන්වහන්සේ මනෝප්‍රනිධාන පුරණ සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ ඒ වගේම වාප්‍රනිධාන පුරණ නවාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි එසේ 16 සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි උන්වහන්සේ බුදුවරු දකිමින් 512000ක් බුදුවරු දකිමින් උන්වහන්සේ ඒ තථාගතයන් වහන්සේලාගේ සත් ධර්මය ඇසුවා ශ්‍රවණය කළා. පසේ බුදුරජාණන් වහන්සේලා හමු වෙමින් මුණ ගැහිමින් උන්වහන්සේලා දේශනා කරන ප්‍රමාණයෙන් දහම් කරුණු ශ්‍රවණය කළා. ශ්‍රාවක මහරහතන් වහන්සේලා මුණ ගැහිමින් 이르දිමතුන් ඊර්ෂිවරුන් මුණ ගැහිමින් ගුරුවරු මුණ ගැහිමින් ඒ අයගෙන් යම් යම් දහම් කරුණු ඉගෙන ගත්තා. බුදු වෙන අවසාන ආත්ම භාවයේදී අවශේෂ ගිහි ගුරුවරුන් හමු වෙමින් මේ ලෝක ධර්මයන් පිළිබඳව, ඊර්ධිය පිළිබඳව, සමාධිය පිළිබඳව බොහෝ කරුණු ඒ අයගෙන් අසා දැනගෙන ප්‍රගුණ කළා. ඒ නිසා තථාගතයන් වහන්සේ ගුරුවරයෙකුගේ උපදේශයෙන් තොරව අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි, ඒ සර්වඥතා ඥානයයි. ඊට පෙර ආතුව ඊට පූර්වගාමීව උන්වහන්සේ බොහෝ ලෝක ධර්මයන්, බොහෝ සත් ධර්මයන් බුදුවරුන්ගෙන්, පසේ බුදුවරුන්ගෙන්, රහතන් වහන්සේලාගෙන්, අවශේෂ උතුමන්ගෙන් අසා දැනගන්නවා. මෙසේ අසා දැනගනිද්දී යමක් දැන ඉගෙන ගන්නට කවර ක්‍රමෝපායක් භාවිතා කළ යුතුද? අසන්නා වූ දේ ධාරණය කරගන්නට
කවර ධර්මතා උපකාර වෙනවද? ඒ අසා ගන්නා දේ මනසින් ගිලිහෙන්නට කෙබඳු උවදුරු කෙබඳු නීවරණ ධර්ම බලපානවද? මෙසේ තථාගතයන් වහන්සේ ශ්‍රුතිය පවත්වා ගැනීම පිළිබඳව. එහෙම නැත්නම් අසා දැන ගැනීම පිළිබඳව උන්වහන්සේ පූර්ණ අවබෝධයක් ලැබුවා. මෙසේ අසන දේ ධාරණය වෙනවා. මෙසේ අසන දේ ගිලිහි යනවා. මෙසේ අසන දේ Tamanට ඵලදායක විදිහට මේ ක්‍රමෝපායන් භාවිතා කරමින් මනසේ ස්ථාවර කරගන්නට පුළුවන්. එක් භවයකට දෙකකට පමණක් නෙමේ අනන්ත සසරට තහවුරු වෙන හැටියට ඒ සුතමේ ඥානෙ ප්‍රගුණ කරන්නේ මෙසේයි කියලා උන්වහන්සේ යම්තා ධර්මයන් පිළිබඳව ඒ ශ්‍රුතිය පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තද එය අසහ දැන ගැනීම පිළිබඳව ඥානයයි එය සුතමේ ඥානයයි කියලා හඳුන්වනවා. ඒ ඥානයෙන් පරිපූර්ණ වූ නිසා මහබෝසතාණන් වහන්සේට ලෝකයේ අතීතාක් ධර්මයන් පිළිබඳව ඒ උතුමන් වහන්සේලා දෙසූ කාරණා පිළිබඳව ඒ ආකාරයෙන් ධාරණය කරගන්නට උන්වහන්සේ සමත් වුණා. ඇසිය යුතු දහම් මේවයි ඒවා ධාරණය කරන්නේ මෙහෙමයි කියලා මනවින් අවබෝධ කරගන්නා වූ ඥානය තථාගතයන් වහන්සේගේ සුතමේ ඥානයයි. මේ තෙසැත්ත ඥානයන් අතර පළමු ඥානයයි. මේ අසා ධාරණය කිරීම පිළිබඳව අසා දැන ගැනීම පිළිබඳව ඥානයෙන් සමන්වාගත වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් නමස්කාර කරනවා. අපගේ නමස්කාරය දෙවන ඥානය සීලමය ඥානයයි. සීලමය ඥානය anu ඒ අසා දැනගත් දහම මත සංවර භාවයට පත්වීමයි. බොහෝ දෙනාට ලෝකයේ දේවල් අසා දැනගන්නට පුළුවන්. අනිත් අයට දේශනා කරන්නටත් පුළුවන්. ඒවා ගැන කල්පනා කරන්නටත් පුළුවන්. නමුත් ඒ අසා දැන ඉගෙනගත් දහමෙහි පිහිටලා සංවර වෙනවා කියන එක දුෂ්කර කාරණයක්. තථාගතයන් වහන්සේ බෝසත් අවදීයේදී යම්තාක් දහම අසා දැනගත්තනම් ඒ අසා දැනගත් දහම මත පිහිටා සංවර වෙන්නට උන්වහන්සේ සමත් වුණා. ඒ තැන කල යුතු දේ කුමක්ද නොකල යුතු දේ කුමක්ද කියලා උන්වහන්සේ මනවින් ප්‍රගුණ කළා. එසේ ප්‍රගුණ කළ නිසා ඕනම ධර්මතාවයක් වහා ප්‍රගුණ කරන්නට උන්වහන්සේ සමත් වුණා. අවසාන ආත්ම භාවයේහි ආලාර කාලාම උද්දක රාමපුත්ත භාර්ගව ආදී තවුසන් වෙත ගොස් උන්වහන්සේලා අතින් ලෝකයේහි සමාධිය වැඩි හැකි ප්‍රමාණයන් පිළිබඳව ඒ ගුරුවරුන් අවබෝධ කරගෙන සිටි ප්‍රමාණය මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා දැන ඉගෙන ගත්තා. ඒ අය වසර බොහෝ ගණනක් වෙහෙස මහන්සි වෙලා ප්‍රගුණ කරපු ඒ ධර්මතාවයන් ඉතා කෙටි කාලයකින්ම දැනගෙන ඉගෙනගෙන එහි පිහිටලා සංවර වෙමින් ප්‍රගුණ කරන්නට මහබෝසතාණන් වහන්සේ සමර්ථ වුණා. ඒ කුමක් නිසාද? යමක් අසා දරා ගන්නවද ඒ දරා ගන්නා දේ අනුව කය වචනේ සංවර කරගන්නේ කෙසේද? සිත සංවර කරගන්නේ කෙසේද කියලා මනවින් උන්වහන්සේ වටහාගෙන තිබුණ නිසා ප්‍රථම ධානයට පැමිණෙන්නට කෙසේ මනස සංවර කරගත යුතුද? ද්විතීය ධානයට, තෘතීය ධානයට, චතුර්ථ ධානයට පැමිණෙන්නට මනස කෙසේ සංවර කරගත යුතුද කියලා උන්වහන්සේ මනවින් අවබෝධ කළා. ඒ නිසා උන්වහන්සේට ධානවලට සමවැදීම හෝ ධානවල රැඳී සිටීම හෝ ධානවලින් නික්මීම හෝ ඊතා සැනකින් පහසුවෙන් කරන්නට පුළුවන් වුණා. ඒ පිළිබඳව සංවරය උන්වහන්සේ ප්‍රගුණ කරලා තිබුණ නිසා ආකාසානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන ආදී මේ අරූප ධානය පිළිබඳව උන්වහන්සේ මනස කෙසේ සංවර කළොත්ද ඒ අරූප ධානය වලට කෙනෙක් පැමිණෙන්නේ. මේවා මනවින් ප්‍රගුණ කළ නිසා උන්වහන්සේට සැනකින් අරූප ධානයට පැමිණෙන්නට පුළුවන් වුණා. එහි පවතින්නට පුළුවන් වුණා කැමැති තාක්කල්. මෙසේ ලෝකයේහි සාමාන්‍ය විෂයන් පිළිබඳව පමණක් නෙවෙයි ධාන අභිඥා පිළිබඳවත් ඒ වගේම පසුව උන්වහන්සේ ස්ව ඥාණයෙන් අවබෝධ කරමින් මාර්ගඵල ධර්මයන්හි හික්මෙන්නට මාර්ගඵල අවබෝධ කරන්නට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මනසේ කෙසේ පුහුණු කළ යුතුද කියලා මනවින් ප්‍රගුණ කළ නිසා උන්වහන්සේ සමත් වුණා අන් කිසිවෙකුගෙන් නොඅසාම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රගුණ කරන්න. ඒ කුමක් නිසාද? ඇසූ දේ ධාරණය කරගෙන ඒ ධාරණය කරගත් දේට අනුව
පුහුණු කරන්නට උන්වහන්සේ සමත් වුණු නිසා ඒ බඳු ඥානයකින් සමන්වාගත වූ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් අසාගෙන ධාරණය කොටගෙන ඒ අනුව සිත කය වචනය සංවර කරනවාද ඒ පිළිබඳව පරිපූර්ණ ඥානයෙන් සමන්වාගත වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සීලමය ඥානයට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය තුන්වෙනි ඥානය සමාධි භාවනාමය ඥානයයි. සමාධි භාවනාමය ඥානය යනු එකඟ බව පිළිබඳව ඥානයයි. ඒ කියන්නේ ඒකාග්‍රතාවය කෙසේ දියුණු කරනවද? භාවනා කියලා කියන්නේ වැඩි දියුණු කරනවා. දැන් අර මුලින් සඳහන් කළේ ඒකාග්‍රතාවය ඇති කරගන්නට ඒ සංවර භාවය කෙසේ ගොඩනගනවාද? ඒ ගොඩනගාගත්තු සංවර භාවය එසේම රැඳී නොසිට එය අනුපිළිවෙලින් දියුණු කරන්නේ කෙසේද? ප්‍රථම ධානයටපත් වූ තැන ද්විතීය ධානය දක්වා වැඩෙන්නේ කෙසේද? ද්විතීය ධානයටපත් වූ තැන තෘතීය ධානයත් එක් වැඩෙන්නේ කෙසේද? මෙසේ ධානයෙන් ධානයට, අභිඥාවෙන් අභිඥාවට, මාර්ගඵලයෙන් මාර්ගඵලයට උන්වහන්සේ මනස දියුණු කරන්නට මැනවින් දක්ෂ වුණා. මෙහි සඳහන් වෙන්නේ ඒ සමාධිය පිළිබඳව උන්වහන්සේගේ පැවතුණු පරිණත ඥානයයි. යම් සමාධියක් ඇති කරගෙන ඒ සමාධියෙන් දෙවන සමාධියට යද්දී ප්‍රථම ධානයේදී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග පහක් පිහිටුවාගෙන ඒවා සමතාවෙන් පවත්වාගෙනයි ප්‍රථම ධානයේ පිහිටා සිටින්නේ. ද්විතීය ධානයේට අවතීර්ණ වෙනකොට විතක්ක විචාර කියන මේ ධර්මතා දෙක මනසින් බැහැර කරන්නට තරම් මේ ධානය ප්‍රගුණ කරනවා. ඒ ප්‍රගුණ කිරීමේ ප්‍රවීණත්වය නිසා දෙවනි ධානයට පැමිණෙනකොට විතක්ක ਵਿਚාර දෙක අවශ්‍ය වෙන්නේ. විතක්ක ਵਿਚාර කියන්නේ අරමුණට යොමු කරන අරමුණෙහි රඳවා තබන්නට උපකාර වෙන චෛතසික ධර්ම දෙක. ඒකට වඩා ප්‍රගුණ කිරීම නිසා වඩා භාවිතා කිරීම නිසා දෙවන ඥානයට යනකොට ඒ විතක්ක ਵਿਚාර ධර්මයන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළාට තවත් වඩා ප්‍රගුණ කරනකොට තුන්වෙනි ධානයට යනකොට ප්‍රීතිය අවශ්‍ය වෙන්නේ නැහැ. හතරවෙනි ධානයට යනකොට සුඛය අවශ්‍ය වෙන්නේ නැහැ. මෙසේ අනුක්‍රමයෙන් ඒ ධර්මතාවයන් අභිභවා යමින් මේ සමාධිය කෙසේ වැඩි දියුණු කළ යුතුද කියලා තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරගත්තා. ඒ නිසා උන්වහන්සේට ලෝකේ ඇතිතා සමාධි සමාපatti වලට සමවැදෙන්නට උන්වහන්සේ සමත් වුණා. මෙසේ අචල සමාධිය අන් අයගේ සමාධිය ඒ සමාධිය ගොඩනගන වෙලාවට පමණයි සැනකින් බිඳී යනවා. ධානයට සමවදින වෙලාවට පමණයි ඒ අයගේ සමාධිය පවතින්නේ. තථාගතයන් වහන්සේගේ සමාධිය සියලු කල්හි එකසේ පවතින අචල සමාධියක් තථාගතයන් වහන්සේට පැවතුණා. කවර කරුණේ වුණත් නොසිල් වෙන්නා වූ ඒකාග්‍රතාවයක් භාග්‍යවතුන් වහන්සේට පවත්වන්නට පුළුවන් වුණා. ඒ කුමක් නිසාද? සමාධිය පැවැත්වීම සහ දියුණු කිරීම පිළිබඳව උන්වහන්සේගේ පරිණත භාවය නිසායි මේ සමාධි භාවනාමය ඥානයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය වේවා. හතරවෙනි ඥානය ධම්මට්ඨිති ඥානයයි. ධම්මට්ඨිති කියලා කියන්නේ සියලු සංස්කාර ධර්මයන් ප්‍රත්‍යයන්ගෙන් උපන්නා වූ දේවල් කියන බව නුවණින් දකින්නට පුළුවන් ඥානය. ඒ කියන්නේ ලෝකයේ සෑම දෙයක්ම පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා. නාම රූප සියලු ධර්මයන්ම සංස්කාර එහෙම නැත්නම් සංඛාර සංකත කියලා හඳුන්වන්නේ කුමක් නිසාද? හේතු ප්‍රත්‍යයන්ගෙන් සැකසුණු ධර්මතාවයන් නිසායි. ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් සැකසුණා කියලා අපි ඇසුවට පඨවි ධාතුව කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද සැකසුනේ? ආපෝ ධාතුව කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද සැකසුනේ? විඥාන ධාතුව කවර හේතු ප්‍රත්‍යංගෙන්ද සැකසුනේ? ලෝභ සිත කවර හේතු ප්‍රත්‍යංගෙන්ද සැකසුනේ? පරිත්‍යාගශීලී සිත කවර හේතු ප්‍රත්‍යංගෙන්ද සැකසුනේ? මෙසේ වෙන්වෙන් කොට යමෙකුට දකින්නට පුළුවන් නම් ඒ තැනැත්තාගේ ඥානය හේතු ප්‍රත්‍ය පිළිබඳව විශාරද ඥානයක්. එසේ නොදකින්නා වූ තැනැත්තාට ලෝභය හටගන්නේ මේ හේතුන්ගෙනුයි, නිර්ලෝභී බව හටගන්නේ මේ හේතුන්ගෙනුයි, පඨවි ධාතුව නිර්මාණය වෙන්නේ මේ හේතුන්ගෙනුයි, ආපෝ ධාතුව නිර්මාණය වෙන්නේ මේ හේතුන්ගෙනුයි කියලා නිවැරදිව නොදන්නා කෙනෙකුට එසේ ලොවට පහදා දෙන්නට පුළුවන් කමක් නැහැ.
තථාගතයන් වහන්සේට හැම සංස්කාර ධර්මයක්ම මේ සංස්කාර ධර්මය හටගන්නේ මෙසේ, මේකට ප්‍රත්‍ය වෙන්නේ මේවයි, මේවට හේතු වෙන්නේ මේවයි කියලා වෙන වෙනම පහදා දෙන්නට පුළුවන් උනේ ලෝකේ පවතින තාක් සංස්කාර ධර්මයන් හටගන්නා වූ හේතුප්‍රත්‍ය මනවින් අවබෝධ කළ නිසායි. එසේ ලෝකයේ සියලු සංස්කාර ධර්මයන්, සියලු සංකත ධර්මයන්, සියලු නාම රූප ධර්මයන් හටගන්නා වූ, පවතිනා වූ, නඩත්තු වෙන්නා වූ, ක්‍රියාත්මක වෙන්නා වූ හේතුප්‍රත්‍ය ධර්මයන් විනිවිද දකින්නා වූ ධම්මට්ඨිති ඥාණයෙන් සමන්වාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය වේවා. පස්වෙනි ඥානය සම්මසන ඥානයයි. සම්මසන ඥානයයි කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන සියලු ධර්මයන් කැටිකොට ත්‍රිලක්ෂණ හා හේතුඵල වශයෙන් විමසා ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්නට පුළුවන් හැකියාව. ඒ ධර්මයන් ප්‍රඥාවෙන් ස්පර්ශ කරමින්, ප්‍රඥාවෙන් සම්මර්ෂණය කරමින් ඒ සංස්කාර ධර්මයන්ගේ, ඒ සියලු ධර්මයන්ගේ හේතුඵල ස්වභාවය විනිවිද දකින්නට පුළුවන් හැකියාව සහ ඒ ධර්මයන් අනිත්‍ය වෙන ආකාරය, ඒ ධර්මයන් දුක්ඛ වෙන ආකාරය, ඒ ධර්මයන් අනාත්ම වෙන ආකාරය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ, ඒ වගේ මේ සංස්කාර ධර්මයන්ට ආවේනිකව පෞද්ගලික ලක්ෂණ, පඨවි ධාතුව ආපෝ ධාතුව වගේ නෙමෙයි. පඨවි ධාතුව ආපෝ ධාතුවට වඩා වෙනස්. ආපෝ ධාතුව තේජෝ ධාතුවට වඩා වෙනස්. තේජෝ ධාතුව වායෝ ධාතුවට වඩා වෙනස්. ඒ කුමක් නිසාද? ඒ ධර්මතාවයන්ට ආවේනික වූ අනන්‍ය වූ ගුණාංග පවතිනවා. ඒ වගේම ඒ ධර්මතාවයන්ට පොදු වූ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව පොදු ලක්ෂණත් පවතිනවා. ඒ වගේ මේ සංස්කාර ධර්මයන් අතර හේතුඵල වශයෙන් සම්බන්ධතාවයකුත් පවතිනවා. තේජෝ ධාතුව පඨවි ධාතුව ගොඩනගන්නට හේතු වෙනවා. තේජෝ ධාතුව වායුව ගොඩනගන්නට හේතු වෙනවා. තේජෝ ධාතුව කෝපය ඇති කරන්නට හේතු වෙනවා. තේජෝ ධාතුව රාගය ගොඩනගන්නට හේතු වෙනවා. මෙසේ ඒ ධර්මතාවයන් අන්‍යෝන්‍ය වශයෙන් හේතුඵල වශයෙන් එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරයත්, ඒ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ගති ලක්ෂණත්, ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී පොදු ලක්ෂණත් මනවින් නුවණින් සම්මර්ෂණය කරන්නට සමත් වූ ඥානය සම්මර්ෂණ ඥානයයි. එසේ අතීත වර්තමාන අනාගත කියන සකල ධර්මයන්ම හේතුඵල වශයෙන්, ඒ වගේම ලක්ෂණ වශයෙන් නුවණින් සම්මර්ෂණය කොට දකින්නට සමත් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සම්මසන ඥානයෙන් සමන්වාගත වූ තථාගතයන් වහන්සේට අපගේ සිත කය වචන යන කිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය වේවා. සයවැනි ඥානය උදයව්‍ය ඥානයයි. උදයව්‍ය ඥානයයි කියලා කියන්නේ, උදය කියලා කියන්නේ හට ගැනීම, වය කියලා කියන්නේ අභාවයට යාම. වර්තමාන ස්කන්ධ ධර්මයන්ගේ උත්පත්තිය සහ නිරෝධය දක්නා වූ නුවණ උදයව්‍ය ඥානයයි. ඇයි ඒ වර්තමාන ධර්මයන් ගැන පමණක් කියන්නේ? අතීත ධර්මයන්ගේ උදේවය දෙක දකින්නට හැකියාවක් නැහැ. ඒ ධර්මයන් ඉක්ම ගිහින් නිසා. අනාගත ධර්මයන්ගේ උදේවය ප්‍රත්‍යක්ෂ කරන්නට විදිහක් නැහැ. ඒවා තාම හටගෙන නැති නිසා. ඒ නිසා උදේවය වශයෙන් ඇතිවීම සහ නැතිවීම ප්‍රකට කොට දකින්නට පුළුවන් වෙන්නේ ඇති වෙන මොහොතේ ඇතිවීම දකින්නට ඕනේ, නැති වෙන මොහොතේ නැතිවීම දකින්න ඕනේ. මේ සංස්කාර ධර්මයන් අතිශයින් වේගෙන් ක්‍රියාත්මක වෙනවා. රූප ධර්මතාවයන් අතිශයින් වේගෙන් ක්‍රියාත්මක වෙනවා. නාම ධර්මතාවයන් ඊටත් වඩා වේගෙන් ක්‍රියාත්මක වෙනවා. සිතක් ඇති වෙලා නැති වෙන්නට ගත වෙන කාලය එක් චිත්තක්ෂණයක් හැටියට හඳුන්වනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම කියන මේ කුඩාක්ෂණ තුනකින් යුක්තව සමස්ත සිතක් ඇති වෙලා නැති වෙන්නට ගත වෙන කාලය චිත්තක්ෂණයයි කියලා හඳුන්වනවා. මේ චිත්තක්ෂණය පිළිබඳව ධර්මයේ සඳහන් වෙන්නේ සෝපන කනෝ අක්ඛි නිමීලන කනස්ස අච්චරා සංඝාත කනස්ස කෝටි සතසහස්ස භාගෝ දට්ටබ්බෝ. සිතක් ඇති වෙලා නැති වෙන්නට ගත වෙන කාලය කොපමණද කියන බව මේ උපමාවෙන් දක්වනවා. ඇසිපිය හෙලන්නට ගත වෙන කාලයක්, එහෙම නැත්නම් අසුරු සැනක් ගහන්නට ගත වෙන කාලය කෝටි ලක්ෂයකට බෙදුවොත්
අන්න ඊතරම් අල්ප මාත්‍ර කාලයකින් තමයි සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්නට ගත වෙන මේ චිත්තක්ෂණයයි කියලා කියන්නේ. ඒ නිසා පළවෙනි සිත ඇති වෙලා, දෙවෙනි සිත ඇති වෙලා, තුන්වෙනි සිත ඇති වෙලා මෙසේ අනුපිළිවෙලින් සිත් පරම්පරාව ඇති වෙලා එක අසුරුසනක් ගහනකොට, ඇසිපිල්ලමක් හෙලනකොට, ඒබඳු සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙන්නට පුළුවන්. මෙසේ ඇතිව නැති වී යන සංස්කාර ධර්මයන්, මේ නාම රූප ධර්මයන් ඇති වෙන ආකාරයත් නැති වෙන ආකාරයත් යමෙකුට දකින්නට පුළුවන් නම් ඒ සුවිශේෂ ඥානය. අපට පුළුවන් ඇතිවීම නැතිවීම දකින්න පරම්පරාව වශයෙන්. දරුවෙක් උපදිනවා, ඒ දරුවා ලොකු මහත් වෙලා අභාවයට යනවා. ඒ කුමක්ද අපි දකින්නේ? පරම්පරාවක හට ගැනීම සහ පරම්පරාවක අභාවය. ඒ සංස්කාර ධර්මය එසැනින් හටගෙන, ඒ පරමාර්ථ ධර්මය එසැනින් හටගෙන එසැනින් අභාවයටපත් වෙන ආකාරය දකින්නට නම් අතිශයින් සියුම් කළා වූ චිත්ත ඒකාග්‍රතාවයක් සහ සමාධියක් සහ ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඒබඳු ඒකාග්‍රතාවයක්, ඒබඳු ප්‍රඥාවක් ඇතිව තථාගතයන් වහන්සේ නාම රූප ධර්මයන්, ස්කන්ධ ධාතු ආයතනයන් ඇති වෙන ආකාරයත් නැති වෙන ආකාරයත් ඇති වෙන මොහොතේ නැති වෙන මොහොතේ මනවින් අවබෝධ කරගත්තා. මෙසේ සංස්කාර ධර්මයන්ගේ වර්තමාන ස්කන්ධ පරම්පරාවන්ගේ ඇතිවීම නැතිවීම මනවින් ප්‍රකට කරන්නා වූ උද්‍යව්‍ය ඥාණයෙන් තථාගතයන් වහන්සේ පරිපූර්ණයි. ඒ උද්‍යව්‍ය ඥාණයෙන් සමන්වාගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් නමස්කාර කරනවා. අපගේ නමස්කාරය වේවා. සත්ත්වනි ඥානය භංගානුපස්සන ඥානයයි. භංග යනු බිඳී යාමයි. ආරම්මණයන් ප්‍රත්‍යවේක්ෂා කරමින් එම ආරම්මණයන් ගනිමින් පහළ වූ සිත බිඳී යන ආකාරය ගැඹුරින් දක්නා වූ ඥානය භංගානුපස්සන ඥානයයි. රූප ධර්මතාවයනොත් බිඳී යනවා, නාම ධර්මතාවයනොත් බිඳී යනවා. යම් රූපයක් යම් ආරම්මණයක් අරමුණු කරනකොට ඒ අරමුණු කරන ආරම්මණය රූප ධර්මයක් නම් එහි ආයු කාලය සිතේ ආයු කාලයට වඩා වැඩි. නමුත් ඒ රූපාරම්මණය එසේම පවතිද්දී සිත වහා බිඳී යනවා. යලිත් ඒ චිත්ත පරම්පරාවක් වශයෙන් චිත්තක්ෂණ බොහෝමයක් පවතිද්දී අර රූප ධර්මතාවයේ පවතිනවා. නමුත් ඒ අතරතුර අරමුණු කරන්නා වූ සිත් බිඳී බිඳී තව තවත් සිත් හට ගන්නවා. මෙසේ තථාගතයන් වහන්සේ මේ චිත්ත සන්තතියේ බිඳී යාම, අහෝසි වීම මනවින් ප්‍රකට කරගත්තා. අර මුලින් සඳහන් කළේ ඉපදීම සහ බිඳීම කියන කාරණා දෙකම සමව දකිනවා. මෙතන දක්වන්නේ මේ බිඳි බිඳී යාම, අහෝසි වීම, විනාශ වීම කියන එක උන්වහන්සේ ප්‍රකට කොට, මතු කොට, වෙන්කොට දකින්නට සමත් වුණා මේ නාම රූප ධර්මයන්ගේ. එසේ බිඳි බිඳී යාම දකින්න අවස්ථාවෙහිදී තමයි මේ සංස්කාර ධර්මයන් નિසරුයි කියන කාරණය කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් වෙන්නේ. මේවා දිගු කලක් පවතිනවාසේ හංගිනකොට තමයි සත්වයා මේවට ඇලුම් කරන්නේ. පුද්ගලයෙක් උපදිනවා, බොහෝ කලක් ජීවත් වෙනවා වගේ අපට පේනවා. ගහක් කොලක් හැදෙනවා, ඒවා දිගු කලක් පවතිනවාසේ අපට පේනවා. ගොඩනැගිල්ලක් හදනවා, ඒක අවුරුදු බොහෝ ගාණක් පවතිනාසේ අපට පේනවා. ප්‍රාණරිදී මුතුමැණික් ආදී ලැබෙනවා, ඒවා වෙනස් නොවි බොහෝ කාලයක් පවතිනාසේ අපට පේනවා. ඒ පෙනෙන මායාව නිසායි සත්වෝ මේ සංස්කාර ධර්මයන්ට මේ තරම් ඇලුම් කරන්නේ. පුද්ගලයාත් ඒ වගේම භෞතික ද්‍රව්‍යات, නාම ධර්මත්, රූප ධර්මත් හටගත් මොහොතේම සැනකින් බිඳි බිඳී යනවා. යලි යලිත් සාධක වලින් උත්පාදනය කලේ නැතිනම් ඒ ධර්ම පරම්පරාව පවතින්නේ නැහැ. හටගත් තැනම බිඳී යාම මේ සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයක් කියලා මේ භංගය හෙවත් මේ අනිත්‍ය පිළිබඳව ගැඹුරින් ප්‍රකට කරන්න පුළුවන් නම් තමයි මේ සංස්කාර ධර්ම හරසොන් දේවල් ඇලෙන්නට, බැඳෙන්නට, අපේක්ෂා කරන්නට, සුභවාදීව ගන්නට දෙයක් නැහැ කියන බව මේ සත්වයින්ට නුවණින් වැටහෙන්නේ. තථාගතයන් වහන්සේ අනන්ත සසරෙහි මේ නාම රූප ධර්මයන් විනිවිද දකිද්දී උන්වහන්සේ දකිනවා ඒ තීක්ෂණ ප්‍රඥාවෙන් මේ හැම නාම රූප ධර්මයක්ම බොහෝ කාලයක් පවතිනාසේ මායාකාරීව පෙනුනට සැබවින්ම නුවණින් ස්පර්ශ කරලා බලනකොට ඉපදුණු සැඳින්ම බිඳී යන්නා වූ ශුන්‍ය වූ අසාර වූ සංස්කාර පරම්පරාවකුයි ලෝකේ පවතින්නේ. මෙසේ සංස්කාර ධර්මයන්ගේ බිඳී යාම ප්‍රකට කොට දකින්නා වූ ඥානය භංගානුපස්සනා ඥානයයි. ඒ භංගානු දර්ශනය පිළිබඳව ගැඹුරු ප්‍රඥාවෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේට අපගේ සිත කය වචන යන තෙදොරින්
নমස්කාර කරනවා අපගේ নমස්කාරය. අටවෙනි ඥානය ආදීනව දස්සන ඥානයයි. ආදීනවයයි කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගෙහි පවතින බියජනක බව, ඒවාෙහි දුක් සහිත බව. ආස්වාදයයි කියලා කියන්නේ ඒවාෙහි සැපයක්සේ පෙනෙන ගතිය. අපිට ලෝකයේ දේවල් ගොඩනගා ගත්තාම බොහෝ කාලයක් පවතිනවා කියලා දැනෙනකොට ඒක එක්තරා සැපයක් වගේ දැනෙනවා. මගේ දරුවා, මගේ බිරිඳ, මගේ සැමියා, මා සතු දේවල් බොහෝ කාලයක් තියනවා කියලා දැනෙනකොට, ඒවා පවත්නකොට සැපයක්සේ ඒවා සුබ දේවල් හැටියට පුද්ගලයාට දැනෙන්නට ගන්නවා. ඒ නිසා යලි යලි ප්‍රාර්ථනා කරනවා. නමුත් දේවල් වහා බිඳී යනවා කියලා පෙනෙනකොට ඒ බිඳෙන වාරයක් පාසා යලි යලි ගොඩනගන්නට ඕන, උපදවන්නට ඕන කියලා පෙනෙනකොට මේක මහා දුක් ගොඩක් නේද කියන එක කෙනෙකුට වැටහෙන්නට පටන් ගන්නවා. අද දවසේ අපි ආහාර අනුභව කරනවා, ඒවා ජීර්ණය වෙලා අහෝසි වෙනවා. හෙට දවසේ නැවතත් අපට කුසගිනි දැනෙනවා. හෙට දවසේ නැවතත් ආහාර සම්පාදනය කරන්නට ඕන. ආහාර සම්පාදනය කරන්නට ඕන වෙනකොට ඒවා සඳහා ද්‍රව්‍ය සපයන්නට ඕන. ද්‍රව්‍ය සපයන්නට නම් ඒ සඳහා මුදල් තියන්නට ඕන. මුදල් උපයන්නට නම් දිවා රාත්‍රී වෙහෙසිලා රැකී ආරක්ෂා කරන්නට ඕන. රැකී ආරක්ෂා කරන්නට නම් ඒ සඳහා දැනුම සහ හැකියාව තියන්නට ඕන. ඒ දැනුම සහ හැකියාව උපදවා ගන්න 6-4 තේරෙන දවසේ ඉඳලා ඉගෙනීම් පුහුණු කිරීම කරන්නට ඕන. කුසගිනි නිවීම නැමැති එක කාරණයක් සඳහා ජීවිත කාලේ මොන තරම් කැපකිරීමක් කරන්න ඕනද? මේ කුමක්ද? අපේ ආහාරයක් හැටියට භුක්ති විඳලා සතුටු වෙන දේ පිළිබඳව ආදීනව රාශියයි. ආදීනව කියන්නේ එය ගොඩනගන්නට, පවත්වන්නට, නඩත්තු කරන්නට, සංරක්ෂණය කරන්නට, රැකබලා ගන්නට කරන්නට වෙන දුක් සමූහය, විඳින්නට වෙන පීඩාව, ඒවා නිසා ඇති කරන අසහනය, වේදනාව, අපහසුව තමයි ආදීනවයයි කියලා කියන්නේ. මේ සංස්කාර ධර්මයන්ගේ ආස්වාදය ප්‍රකට වෙනකොට සත්‍යයට අර සියලුම ආදීනවයන් අමතක වෙනවා. ජීවිත කාලයේ මුළුල්ලේම දුක් විඳලා, ඒ වගේම යුද පිටියට ගිහිල්ලා වෙඩි උණ්ඩ බෝම්බ තමන්ගේ කය ළඟින් යද්දිත් උපදවන්නා වූ මුදලෙන් යමක් අරගෙන භුක්ති විඳනකොට ඒ රසය නිසා අර සියලු දුක් වේදනාවන් වැසී යනවා. මෙසේ ආස්වාදයෙන් ආදීනව වැසී යන මේ මායාකාරී මනසට මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ මනවින් පෙනුනොත් තමයි මේ ධර්මතාවයන් පවත්වන්න, නඩත්තු කරන්න, ගොඩනගන්න, සංරක්ෂණය කරන්න මේ තරම් දුකක් විඳින්නට ඕනේ. ඒ නිසා මේ සංස්කාර ධර්මයන් ශුන්‍ය ධර්මයන්, පීඩාකාරී ධර්මයන් කියලා හරියට දැක්කොත් පමණයි මේ සංස්කාර ධර්මයන්ගෙන් නික්මෙන්නට අදහසක් ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේ මේ ලෝක ධර්මයන් පිළිබඳව යලි යලි සිතා බලද්දී, ප්‍රඥාව මෙහෙවද්දී උන්වහන්සේ දකිනවා මේ සංස්කාර ධර්මයන් ආදීනවේ බොහොමයකින් යුක්තයි. සුළු ආස්වාදයක් පවතිනවා, ඊතා ස්වල්ප වූ ආස්වාදයක් පවතිනවා. ඒ ආස්වාදේ වටා ගෙති පවතින්නේ අනන්ත සසරේ විඳින්නට හේතු වෙන මහා දුක්ඛ ස්කන්ධය. එනිසා මේ සංස්කාරය ඇලෙන්නට සුදුසු දේවල් නොවේ, බැඳෙන්නට සුදුසු දේවල් නොවේ, පවත්වන්නට සුදුසු දේවල් නොවේ. හරියට සර්ප හිසකින් නික්මෙන්නාසේ, සර්පයෙන් විෂගෝර සර්පයෙන් වහා පලා යන්නාසේ, ගින්නකින් ඈත් වෙන්නාසේ, මහ උවදුරකින් නික්මෙන්නාසේ වහා බැහැර කළ යුතු තරම් බියජනක දේවල් මේ සංස්කාර ධර්මයන් කියලා නුවණින් දකින්නා වූ ප්‍රඥාව. බියවීම නෙමෙයි, වරදවා තේරුම් ගන්නට එපා. බියපත් වීම කියන්නේ අකුසලයක්. බියජනක බව දැකීම, දුක් උපදවන බව දැකීම ප්‍රඥාව. තථාගතයන් වහන්සේ මේ සංස්කාර ධර්මයන්ගේ මේ මහා දුක් ගොඩ, මේ ආදීනවේ දකිනකොට මේවා බැහැර කළ යුතු දේවල් විනා වැළඳගත යුතු දේවල් නොවේ කියා මනවින් නුවණින් දකිනවා. මෙසේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ සමූහය දකින්නා වූ ඥානය ආදීනව පස්සනා ඥානයයි. ඒ ආදීනවානුපස්සනා ඥාණයෙන් සියලු සංස්කාර ධර්මයන් විනිවිද දුටු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය වේවා. නවවැනි ඥානයේ සංඛාරුපෙක්ඛා ඥානය. මේ ඊට වැදගත් කාරණයක්. ඒ කුමක් නිසාද? අර සංස්කාර ධර්මයන් බිඳි බිඳි යනවා දකින්නකොට, ඒවා මහා බියජනකයි කියලා දකින්නකොට සත්‍යය තැති ගන්නට පුළුවන්, බියපත් වෙන්නට පුළුවන්. අද සමාජයේ අපි බොහෝ දෙනා දකිනවා මේ සංස්කාර ධර්මයන්ගේ මේ ලෝකයේ තියෙන ආදීනවේ බණකින් ඇහුවාම, භාවනා කරලා යමක් තේරුම් ගත්තාම, පොතක් කියලා තේරුම් ගත්තාම බියපත් වෙනවා.
බියපත් වුණොත් කිසිදාක මේ නිවන් අවබෝධ කරන්නට බැහැ පින්නතුනි. ඒ බියපත් වෙච්ච ගමන් මනස සැලෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. මනස තැති ගන්නවා. ඒ ද්වේෂය නැමැති එහෙම නැත්නම් ව්‍යාපාදේ නැමැති ක්ලේශයෙන් මනස ආවරණය වෙනවා. එසේ ආවරණය වූ මනසකින් සත්‍ය අවබෝධය කරන්නට ලෝකේ යථා ස්වභාවය දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ලෝකේ යථා ස්වභාවය දකින්නට නම් මේ සංස්කාර ධර්මයන් බිඳෙනවා කියලා දකිනවාseම ඒවැ මහත් ආදීනවයක් තියනවා කියලා දකිනවාseම එබඳු සංස්කාරයන් පිළිබඳව උපේක්ෂා සහගත මනසින් දකින්නට පුළුවන් හැකියාවක් තියෙනටත් ඕනේ. අන්න ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව උපේක්ෂා සහගතව නුවණින් දකින්නා වූ ඥානය තමයි සංඛාර උපේක්ඛා ඥානයයි කියලා කියන්නේ. ඒ නිසා මේ වැදගත් කාරණයක් කියලා අපි සිහිපත් කළේ යමක් පිළිබඳව ආදීනවේ දකින්නකොටම අපේ මනස තැති ගන්නවා. තැතිගත්තු ගමන්ම එහි යථා ස්වභාවය අපිට නොපෙනී යනවා. එක්ක තමන්ට අනතුරු කරගන්නවා, එක්ක අපි ලෝකෙට අනතුරු කරනවා, එක්ක පලා යන්නට වෑයම් කරනවා, එක්ක විනාශ මුඛයට ඇද වැටෙනවා, කල යුත්ත නොකල යුත්ත වටහා ගන්නට බැරුව. ඒ නිසා යමක් පිළිබඳව යථා ස්වභාවය දකින්නට නම්, යමක් පිළිබඳව ප්‍රමාණාත්මක අවබෝධයක් ඇති කරගන්නට නම් බියපත් වෙලා පලා ගිහින් හරියන්නේත් නැහැ, තෘෂ්ණාවෙන් වැළඳගෙන හරියන්නේත් නැහැ. මධ්‍යස්ත මනසින් ඒ දිහා නුවණින් දකින්නට පුළුවන් වෙන්න ඕනේ. අනෙකෙකුගේ කාරණයක් Tamanට අදාළ නොවන කාරණයක් දිහා බලන්නාසේ ඒ ධර්මතාවය පිළිබඳව ඒ කාරණය පිළිබඳව නුවණින් බැලීමේ හැකියාවක් දියුණු කරගන්නට ඕනේ. ඒ නිසා අර විදිහට බිඳි බිඳි යන අර විදිහට ආදීනව සමූහයකින් යුක්ත වූ මහා බියජනක සංස්කාරය පිළිබඳව බියපත් වෙලා පලා යන්නේ නැතිව ඒ සංස්කාර ධර්මයේ පිළිබඳව මධ්‍යස්ත වැටහීමෙන් යුක්තව නුවණින් දකින්නට පුළුවන් හැකියාව තමයි සංඛාර උපේක්ඛා ඥානයයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ ඒ සංඛාර උපේක්ඛා ඥානයෙන් යුක්ත වුණා. එබඳු සංස්කාරයන් පිළිබඳව උපේක්ෂා සහගතව නුවණින් දකින්නට ගැඹුරු ඥානයක් උපදවාගත් තථාගතයන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය වේවා. දසවෙනි ඥානය තමයි ගෝත්‍ර භූ ඥානය. ගෝත්‍ර භූ ඥානයයි කියලා කියන්නේ මේ සංස්කාරයන්ගේ ආදීනව රාශිය දැකලා ඒ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂා සහගතව ඒ දෙස නුවණින් බලන්නට උත්සාහවත් වෙනකොට මේවා નિසරු දේවල්, ඇලෙන්නට බැඳෙන්නට පවත්වන්නට සුදුසු දේවල් නෙවෙයි, මේවා අතහැරිය යුතු දේවල් කියලා දැනෙනකොට මේ අනන්ත සසරේ ප්‍රතඥ සත්වයේ හැටියට මේ කෙලස් වසඟව පැවැත්වපු මේ ප්‍රතඥ ගෝත්‍රයෙන් නික්මිලා ආර්ය භූමියට පැමිණෙන්නට සම්දිස්ථානයකට පැමිණෙනවා. මේ ප්‍රතඥ තත්වයෙන් නික්මිලා ආර්ය භූමියට අවතීර්ණ වෙන්නා වූ සම්දිස්ථානය තමයි ගෝත්‍ර භූ කියලා කියන්නේ. එතෙක් පවත්වපු සංස්කාරයන් අරමුණු කරමින් පැවති ප්‍රතඥ ගෝත්‍රයේ ඉක්මවා නිර්වාණය අරමුණු කරන්නා වූ පළමුවෙනි අවස්ථාව. තොර තථාගතයන් වහන්සේ මෙතෙක් කොහොමද මේ සංස්කාර ධර්මයන් අරමුණු කරමින් ඇලෙමින් බැඳෙමින් ප්‍රතඥයෙක් හැටියට පවතින්නේ? ඒ නික්මිලා නිර්වාණය අරමුණු කරමින් මේ මෙතෙක් පැවතුනා වූ මේ ගෝත්‍රය, මේ પરම්පරාව ඛණ්ඩණය කරලා නිර්වාණය දෙසට ඥානය යොමු කරන්නේ, විඥානය යොමු කරන්නේ කෙසේද කියලා තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරගත්තා. එසේ අවබෝධ කරගත්තා වූ ඥානය තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. ඒ ගෝත්‍ර භූ ඥානයෙන් මේ ප්‍රතඥ પરම්පරාව නිමකොට ආර්ය භූමියට අවතීර්ණ වූ තථාගතයන් වහන්සේ ගෝත්‍ර භූ ඥානයෙන් සමන්වාගතයි. ඒ ඥානයෙන් පිරිපුන් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය වේවා. 11 වෙනි ඥානය මාර්ග ඥානයයි. අර ගෝත්‍ර භූ ඥානයෙන් ප්‍රතඥ ගෝත්‍රයෙන් නික්මිලා ආර්ය භූමියට යොමු වෙන්නට, නිවන අරමුණු කරන්නට තමන්ගේ චිත්ත සන්තතිය යොමු කළාට පස්සේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග 8ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියලා කියන්නේ අපේ සිතේ පහළ වෙන්නා වූ කුසල චෛතසික 8ක්. මේ කුසල චෛතසික 8 ප්‍රතඥයෙකුගේ මනසෙත් විටින් විට පහළ වෙනවා.
ඒකාග්‍රතාවය පහළ වෙනවා, ප්‍රඥාව පහළ වෙනවා. ඒ එක් එක් ධර්මතාවයන් විටින් විට පහළ වෙනවා. නමුත් මේ චෛතසික ධර්ම 8ම එක සිතක සමබලයෙන් යුක්තව පහළ වෙන පළවෙනි වතාව තමයි මාර්ගසිතයි කියලා කියන්නේ. සෝවාන් මාර්ගසිතයි කියලා කියන්නේ. එය දෙවනි වතාවට සමබලයෙන් යුක්තව එක සිතක පහළ වුණොත් ඒ දෙවනි අවස්ථාව හඳුන්වනවා සකෘදාගාමි සිතයි. තුන්වෙනි අවස්ථාව අනාගාමි සිතයි. හතරවෙනි අවස්ථාව අරහත් මාර්ගඥානයයි කියලා හඳුන්වනවා. මෙසේ මෙතෙක් කාලයක් ප්‍රතඥයෙක් හැටියට නැවත නැවත සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි වශයෙන් වෙන වෙනම විටින් විට ප්‍රගුණ කළා වූ මේ මාර්ග ධර්මයන්, මේ චෛතසික ධර්මයන් එකවර එක් මොහොතක සමබලයෙන් යුක්තව හේවත් කෙලස් ප්‍රහාණය කරන්නට තරම් බලගන්වමින් సంతානේ පහළ වෙන්නේ කෙසේද කියලා තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරගත්තා. එසේ අවබෝධ කරගත්තු නිසායි ගුරු උපදේශ රහිතව වෙන කෙනෙකුගේ උපකාරයකින් තොරව තමන් වහන්සේටම මේ මාර්ග ධර්මය මනවින් අවදි කරන්නට උන්වහන්සේ සමත් වුණේ. සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය කියන මේ සතර මාර්ගයන්ගෙන් සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම පිළිබඳව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග ධර්මයන් එකසිතක සමබලයෙන් යුක්තව කෙලස් ප්‍රහාණය කරන ශක්තියෙන් යුක්තව ගොඩනගන්නට තරම් ප්‍රඥාවෙන් අධික වූ මාර්ගයේ පිළිබඳව මනවින් අවබෝධ කළ ඒ මාර්ග ඥානයෙන් යුක්ත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තෙදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය දොළොස්වැනි ඥානය තමයි ඵල ඥානය. ඵල ඥානයයි කියලා කියන්නේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් පහළ වෙන්නා වූ සෝවාන් ආදී ලෝකෝත්තර කුසල චිත්තයාගේ ඵල චිත්තය තමයි මාර්ග ඵලසිතයි කියලා හඳුන්වන්නේ. යම් කෙනෙකුට සෝවාන් මාර්ගසිත ඇති වුණාට පස්සේ ඒ මාර්ගසිතෙහි ලක්ෂණ වලින්ම යුක්තව තවත් සිතක් පහළ වෙනවා. ඒ කියන්නේ අර සම්මා දිට්ඨි සංකප්ප වාචා ආදී වශයෙන් දක්වන මේ චෛතසික ධර්ම. ඒවා චෛතසිකයේ වශයෙන් ගත්තොත් සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප කියන්නේ විතක්ක චෛතසිකය. සම්මා වාචා කම්මන්ත ආජීව කියන්නේ ඒ නම් වලින්ම හඳුන්වන චෛතසික ධර්ම. සම්මා වායාම කියන්නේ විරිය චෛතසිකය. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකය. එතකොට මේ චෛතසික ධර්ම 8න්ම යුක්තව අර මාර්ගසිත වගේම තවත් සිතක් ඒහා සමගම ඉන් අනතුරුව පහළ වෙනවා. ඒ සිත ඵලසිත කියලා හඳුන්වන්නේ. ඒ ඵලසිතයි කියලා හඳුන්වන්නේ අර මාර්ගසිතෙන් ප්‍රහාණය කළා කෙලස් ධර්ම ඵලසිතෙන් තමයි ඒ සුවය අත්විඳින්නේ. මාර්ගසිතෙන් කෙලස් ධර්ම ප්‍රහාණය කළාට පස්සේ ප්‍රහාණය කිරීමේ සුවය විඳින්නා වූ සිත ඵලය විඳින්නා වූ සිත හැටියට දක්වනවා. ඒ විඳිනවා කියලා හැඳින්වුවාට ඇත්තටම පින්නතුනේ තුවාලයක් සුව වුණාම තුවාලයක් මෙතෙක් කාලයක් තියනකන් වේදනාව තියෙනවා, පීඩාව තියෙනවා, කැක්කුම තියෙනවා, අමාරුව තියෙනවා. තුවාලයට ප්‍රතිකාර කරලා අපි සුව කරනවා. දැන් අපි කියනවා දැන් තුවාලේ සුවයි. දැන් සුවයි කියන්නේ මොකද්ද? සුලං වදිනවා වගේ සුවයක්ද? අත ගන්නවා වගේ සුවයක්ද? මොකක්ද මේ සුවය කියන්නේ? සුවය කියන්නේ මෙතෙක් තිබිච්ච වේදනාවෙහි අභාවය. මෙතෙක් තිබිච්ච වේදනාව නැති බව. මෙතෙක් තිබිච්ච පීඩාව නැති බව. එය විඳින්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අරමුණු කරන්නට පුළුවන් දෙයක්. ස්පර්ශ කරන්නට පුළුවන් දෙයක්. හංගින්නට පුළුවන් දෙයක්. වටහන්නට පුළුවන් දෙයක්. මෙතෙක් දුක පැවතුණා, දැන් දුක නැහැයි කියන ඒ සුවය තමන්ගේ මනසින් ස්පර්ශ කරන්නට පුළුවන්. එසේ නිර්වාණ සුවය ස්පර්ශ කරමින්, නිවීම සුවය ස්පර්ශ කරමින්, දුක්ඛ නිරෝධය ස්පර්ශ කරමින් පහළ වෙන්නා වූ සිත තමයි ඵල චිත්තයයි කියලා හඳුන්වන්නේ. තථාගතයන් වහන්සේ මාර්ගසිතට අනතුරුව මේ ඵලසිත ඇති කළා. ඒ ඵලසිතෙහි ගති ලක්ෂණ මනවින් අවබෝධ කළා. මෙසේ ඵල ඥාණයෙන් අනුුණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය වේවා. 13 වෙනි කාරණය තමයි විමුක්ති ඥානය. අර ඵලසිතට අනතුරුව ඊළඟට පහළ වෙන චිත්තය තමයි විමුක්ති චිත්තය. විමුක්ති චිත්තයයි කියලා කියන්නේ ඒ ආර්ය මාර්ගයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් ලැබූ විමුක්තිය පුනරාවර්ජනය කරමින් ඒ විමුක්තිය ආවර්ජනා කරන බව. ඒ කියන්නේ මේ කෙලෙස් ධර්ම මෙතෙක් කාලයක් පැවතුණා. දැන් මේ මාර්ග ධර්මයෙන් ඒ කෙලෙස් ධර්ම ප්‍රහාණය කළා.
දැන් මේ సంతානයේ කෙලස් නැහැ කියලා ආවර්ජනා කරලා බලනකොට ඒ විමුක්තිය නිදහස් වුණු බව මනවින් දකිනවා. ක්ලේශ ධර්මයෙන් දුක්ඛෙන් නිදහස් වුණු බව මනවින් දකිනවා. මා මේ ක්ලේශයන්ගෙන් මෙතෙක් කාලයක් පීඩා වින්දා, දැන් මම මේ ක්ලේශ ධර්මයන්ගෙන් පීඩා විඳින්නේ නැහැ කියලා ඒ විමුක්තිය අරමුණු කරන්නා වූ චිත්තය, ඒ ඥානය විමුක්ති ඥානයයි කියලා හඳුන්වනවා. ඒතර මේවා එක් සිත්, නමුත් තථාගතයන් වහන්සේට එක එක සිතක් විනිවිද දකිමින් වෙන වෙනම දකිමින් ඒ ධර්මතාවයන් දකින්නට උන්වහන්සේගේ ප්‍රඥාව තීක්ෂණයි. ඒ නිසා ඉබඳු ඥාණයෙන් තථාගතයන් වහන්සේ සෝවාන් මාර්ගඥාණයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම වලින් මා විමුක්ත වුණා කියලා උන්වහන්සේ අවබෝධ කරනවා. ඒ විමුක්ති ඥානයයි. ඊළඟට සකෘදාගාමී සිතෙන් කාමරාග පටික දෙක සමනය කළා උන්වහන්සේ දකිනවා. අනාගාමී සිතෙන් කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා, එයින් සපුරා මිදුණා කියලා උන්වහන්සේ දකිනවා. අරහත් මාර්ගඥානයෙන් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ධර්ම සහ මුලින්ම ප්‍රහාණය කළා මා විමුක්ත වුණා. දැන් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කියලා නිවැරදිව දකින්නා වූ ඥානය විමුක්ති ඥානයයි. තථාගතයන් වහන්සේ ඥාණයෙන් පරිපූර්ණයි. ඒ විමුක්ති ඥාණයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් නමස්කාර කරනවා. අපගේ නමස්කාරය වේවා. 14 වෙනි ඥානය ප්‍රත්‍යවේක්ෂා ඥානය. ප්‍රත්‍යවේක්ෂා ඥානයයි කියලා කියන්නේ තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරන ලද මාර්ගයත්, ඵලයත්, ප්‍රහීන කරන ලද ක්ලේශයත්, අප්‍රහීන කරන ලද ක්ලේශයත්, නිර්වාණය යන මේ පංච ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කොට දැකීම. මේ කාරණයක් අතිශයින් විශේෂයි. ඒ විශේෂයි කියන්නේ අද කාලේ හුඟක් දෙනා මම සෝවාන් වුණා, මම රහත් වුණා කියලා කියන්නේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ශක්තියක් නැති නිසා, ප්‍රත්‍යවේක්ෂා නොකරන නිසා. කුමක්ද ප්‍රත්‍යවේක්ෂා ඥානයයි කියලා කියන්නේ? නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා, මෙන්න මේ මාර්ගයට මා පැමුණුණා. මා සෝවාන් මාර්ගය අවබෝධ කළා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කළා. මම සෝවාන් ඵලය ලැබුවා. ඒ සෝවාන් මාර්ගය ලැබුවා, සෝවාන් ඵලය ලැබුවා. ඒ සෝවාන් මාර්ගයෙන් මේ සංයෝජන ධර්ම දුරු කළා. සක්කාය දිට්ඨිය දුරු කළා, විචිකිච්ඡාව දුරු කළා, සීලබ්බත පරාමාසය දුරු කළා. මට තව දුරු කරන්නට මෙන්න මේ සංයෝජන ධර්ම ඉතුරු වෙලා තියෙනවා. මොනවද? කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේවා තව මට ඉතිරි වෙලා තියෙනවා. නමුත් මේ සෝවාන් ඵලය තුල මට මෙසේ නිර්වාණය අරමුණු කරන්නට පුළුවන් කියලා මාර්ගය වෙනම් ප්‍රත්‍යවේක්ෂා කරනවා, ඵලය වෙනම් ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ මාර්ගයෙන් ප්‍රහීන කළ කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරනවා, තව තමන්ට ප්‍රහීන කරන්න ඉතිරි වෙලා තියෙන කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරනවා, නිවන ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ කියන ලද ධර්මතා පහ වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන් ඥානය ප්‍රත්‍යවේක්ෂා ඥානයයි කියලා හඳුන්වනවා. මේ බුදුරජාණන් වහන්සේට පමණක් නෙවෙයි, ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ ඥානය. ඒ නිසා මේ ශ්‍රාවක සාධාරණ ඥානයක් හැටියට දක්වනවා. එසේ ප්‍රත්‍යවේක්ෂා කොට බලන්නා වූ නුවණ ප්‍රත්‍යවේක්ෂා ඥානයයි. තථාගතයන් වහන්සේ හැම කල්හිම මාර්ග ධර්ම, ඵල ධර්ම, ක්ලේශ ධර්ම සහ ප්‍රහීන වූ ධර්ම සහ නිර්වාණය කියන මේ ධර්ම පහ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කොට මනවින් අවබෝධ කරන්නට සමත් වූ ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් පරිපූර්ණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් නමස්කාර කරනවා. අපගේ නමස්කාරය. 15 වෙනි කාරණේ වත්තු ඥානත් ඥානයයි. වත්තු ඥානත් ඥානය කියලා කියන්නේ ආධ්‍යාත්මික ධර්මයන් පිරිසිදු දැකීමේ ඥානය වත්තු ඥානත් ඥානය. ආධ්‍යාත්මික ධර්ම කියලා කියන්නේ ආයතන 12ක් තියෙනවා. බාහිර ආයතන 6යි, ආධ්‍යාත්මික ආයතන 6යි. ආධ්‍යාත්මික ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, සිත. මේ එහෙම නැත්නම් මනස. මේ ධර්මතා 6 තමයි ආධ්‍යාත්මික ආයතන හැටියට අපි හඳුනාගන්නේ. මේ ආධ්‍යාත්මික ධර්ම එහෙම නැත්නම් මේ ෂඩේන්ද්‍රයන් ඇස අවිද්‍යාව නිසා හටගත්තා. ඒ වගේම මේ ප්‍රත්‍ය නිසා නඩත්තු වෙනවා. මේ කන හටගත්තේ මෙහෙමයි. ඒ කන නඩත්තු වෙන්නේ මෙහෙමයි. මේ විදිහට මේ එක් ආයතනයන්
ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රිය ධර්ම මේ ආයතන ධර්ම හටගත්තේ කොහොමද පවතින්නේ කොහොමද විකෘති වෙන්නේ කොහොමද ඒවෙන් කරන ක්‍රියාවලිය කුමක්ද මෙසේ එක් එක් ආයතනයන් මනවිට විනිවිද දකින්නා වූ ඥානය තමයි වත්තු නානත් ඥානයයි කියලා හඳුන්වන්නේ. තථාගතයන් වහන්සේ මේ එක් එක් ආයතනයන් ඇතිවීමේ හේතු විකෘති වීමේ හේතු පැවතීමේ හේතු ඒවා සිදුවෙන ක්‍රියාවලිය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළා. මෙසේ වත්තු නානත් ඥාණයෙන් සමන්වාගතෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය 16 වෙනි ඥානය ගෝචර නානත් ඥානයයි. ගෝචර නානත් ඥානය කියලා කියන්නේ අර ආධ්‍යාත්මික ආයතන 6ට අරමුණු වෙන්නා වූ බාහිර ආයතනය ගැන දැනගන්න. මොනවද බාහිර ආයතන කියලා කියන්නේ? රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය සහ ධර්ම කියන මේ 6. ඇයි මේවට ආයතන කියලා කියන්නේ? ඒවා මුල් කොටගෙන සිත් පහළ වෙනවා. ඒවා මුල් කොටගෙන කෙලස් පහළ වෙනවා. මෙසේ අසකරනාසය දිව ශරීරයේ මනස කියන මේවා මුල් කොටගෙන සිත් පහළ වෙනවා, කෙලස් පහළ වෙනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේවා අරමුණු කොටගෙන මේවා මුල් කොටගෙන සිත් පහළ වෙනවා, කෙලස් පහළ වෙනවා. මෙසේ සත්වයාගේ භව ගමන නිර්මාණය කරන, කෙලස් නිර්මාණය කරන, සිත් ජනිත කරන ස්ථාන වෙන නිසා මේවා හඳුන්වනවා ආයතන කියලා. මෙසේ ආධ්‍යාත්මික ආයතන පමණක් නෙමේ මේ රූපයයි, මේ රූපය අරමුණු කොටගෙන මෙසේ කෙලස් හට ගන්නවා. මේ රූපේ පවතින්නේ මෙහිමයි, මේ රූපේ විකෘති වෙන්නේ මෙහිමයි, මේ රූපේ මුල් කොටගෙන සිත් පහළ වෙන්නේ මෙහිමයි. මේ ආදී වශයෙන් ඒ ධර්මතාවයන් මනවින් විනිවිද හඳුනා ගන්නා වූ ඥානය තමයි ගෝචර නානත් ඥානයයි කියලා හඳුන්වන්නේ. තථාගතයන් වහන්සේ ඒ ඥානයෙන් පරිපූර්ණව ඒ බාහිර ලෝක ධර්මතාවයන් පිළිබඳව යථා ස්වභාවය ලොවට මනවින් දේශනා කළා. ඒ බඳු ගෝචර නානත් ඥානයෙන් පරිපූර්ණ වූ තථාගතයන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. 17 වෙනි ඥානය චර්යා නානත් ඥානයයි. චර්යා නානත් ඥානය කියලා කියන්නේ චර්යාවත් පිරිසිදු දැනීමේ ඥානය චර්යා නානත් ඥානය. චර්යාවන් තුනක් තියෙනවා. විඥාන චර්යා, අඥාන චර්යා සහ ඥාන චර්යා කියලා. මෙතන චර්යාවයි කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය. විඥානයේ ක්‍රියාකාරීත්වය කොහොමද? අඥාන බව හේවත් අවිද්‍යාව මුල් කොටගෙන ක්‍රියාත්මක වෙන ස්වභාවය කොහොමද? ප්‍රඥාව මුල් කොටගෙන සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතකොට ප්‍රඥාව හෝ අවිද්‍යාව හෝ කියන මේ ලෝභ ද්වේෂ මෝහ, අලෝභ ද්වේෂ අමෝහ කියන මේ හේතු ධර්ම හයෙන් එකක්වත් සම්බන්ධ නොවි සමහර අවස්ථාවලදී ක්‍රියාසිත වශයෙන් විපාක සිත් වශයෙන් සිත් පහළ වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ බඳු චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී වශයෙන් ප්‍රකෘති විඥානයන් මතුවෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම අවිද්‍යාව මුල් කොටගෙන අඥානව සිත ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. ප්‍රඥාව මුල් කොටගෙන ඥානවන්තව ඥාන සම්ප්‍රයුක්තව සිත ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. මේ විදිහට විඥාණයෙන් කොහොමද ක්‍රියාකාරීත්වය, ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය කොහොමද, අඥානයේ එවත් අවිද්‍යාවේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරගත්තා. එසේ අවබෝධ කරගෙන ලොවට දේශනා කළා. ප්‍රකෘති විඥානයේ ක්‍රියාකාරීත්වය මෙහෙමයි, අවිද්‍යාව මුල් වුණාම සිත ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි, ප්‍රඥාව මුල් වුණාම සිත ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි කියලා ඒ විඥාන චර්යා, අඥාන චර්යා සහ ඥාන චර්යා වශයෙන් මේ සිතේ තුන් ආකාර ක්‍රියාකාරීත්වය විනිවිද දක්නා වූ ඥානය තමයි චර්යා නානත් ඥානයයි කියලා හඳුන්වන්නේ. තථාගතයන් වහන්සේ ඒ ඥානයෙන් පරිපූර්ණයි. ඒ චර්යා නානත් ඥානයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය. 18 වෙනි ඥානය භූමි නානත් ඥානයයි. භූමි නානත් කියලා කියන්නේ භූමි 4 පිළිබඳව පිරිසිදු දැනීමේ නුවණ. භූමි 4යි කියලා කියන්නේ කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය සහ අපරියාපන්න භූමිය. කාමාවචර භූමියයි කියලා කියන්නේ කාම ලෝක 11. ඒ කියන්නේ නිරයේ පටන් පරිනිර්මිත වශවර්තිය දක්වා
දිව්‍ය ලෝක 6ත් සතර අපායත් මනුෂ්‍ය ලෝකයක් කියන මේ 11ට තමයි කාම ලෝකයයි කියලා කියන්නේ කාම භූමියයි කියලා කියන්නේ. ඇයි ඒ කාම කියලා කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතෙන් කැමති වෙන්නා වූ අරමුණු ඇති තැන කාම ලෝකයයි. එතකොට නිරේහිත සත්‍යෝ කැමති වෙනවා. මොනවද කැමති වෙන්නේ? සැපය. ඒ අය විඳින්නේ දුක. නමුත් කයින් ස්පර්ශ කරන්නේ ඒ අය නිවන නෙමෙයි අපේක්ෂා කරන්නේ. දුක් විඳින්න ඒ අය මොනවද අපේක්ෂා කරන්නේ? සැපය. ඒ අයගේ නෙතට කර්කශ රූප දර්ශන දකින්න අය මොනවද අපේක්ෂා කරන්නේ? ප්‍රියමනාප රූප. කනට කර්කශ ශබ්ද ඇහෙන්න අය මොනවද අපේක්ෂා කරන්නේ? මිහිරි හඬ. මෙසේ නිරේ උපන්නා වූ සත්වයාත් මේ ෂඩේන්ද්‍රයන්ගෙන් Taman කැමති දේ අපේක්ෂා කරනවා. තිරිසන් ලෝකයේ උපන්නා වූ සත්වයා, මනුෂ්‍ය ලෝකයේ උපන් සත්වයා, දෙව්ලොව උපන්නා වූ සියලු සත්වයෝම මෙසේ කාමයන් අපේක්ෂා කරන නිසා මේ 11 භූමිය කාම ලෝකයයි කියලා හඳුන්වනවා. මේ සමස්තයකට අරගෙන කාමාවචර භූමියයි කියලා මේ තල 11 හඳුන්වනවා. ඊළඟට රූපාවචර භූමියයි කියලා කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ පටන් අකනිටා බඹලව දක්වා මේ ලෝක 16 රූපාවචර භූමියයි කියලා හඳුන්වනවා. ඇයි රූප සංඥාව වඩලා රූපේ මත සිත පවත්වනකොට කාමයේ සිත පවත්වන්නේ. හැබැයි රූපේ මත බන්ධනය කරගෙන ඒ රූප ධාන වලට සමවැදිලා එහි පවතින නිසා ජීවත් වෙන නිසා ඒ ලෝක 16 හඳුන්වනවා රූපාවචර භූමියයි කියලා. ආකාසානංචායතන ආකින්චඤ්ඤායතන විඥානංචායතන නේව සංඥා සංඥායතන කියන මේ අරූප ධාන වඩලා ඒ අරූප ධාන සිත පවත්වනවාද ඒ පුද්ගලයා අරූපාවචර ලෝකෙහි ජනිත වෙනවාද ඒ පුද්ගලයා මේ අවස්ථා දෙකම අරූපාවචර භූමියයි කියලා හඳුන්වනවා. අර රූපාවචර භූමියත් එහෙමයි. මිනිස්සෙක් රූපාවචර ධානයට සමවැදලා හිටියොත් ඒ අවස්ථාවත් රූපාවචර භූමිය කියලා තමයි හඳුන්වන්නේ. මොකද මේවට 아무තු පොළවක් තැනෙන්නේ නැහැ. ඒ සිත පවතිනා වූ තැන තමයි ඒ භූමිය කියලා හඳුන්වන්නේ. මනුකයක හෝ රූපාවචර ධානයේ පවතිනවා නම් ඒ රූපාවචර භූමිය. මනුකයක හෝ අරූපාවචර ධානයේ පවතිනවා නම් ඒ අරූපාවචර භූමිය. මේ මනුකයි නික්මිලා රූපාවචර බ්‍රහ්මයේ හැටියට අරූපාවචර බ්‍රහ්මයේ හැටියට පවතිනවා නම් ඒ තලය ඒ විඥානයේ පවතින තැන රූපාවචර ලෝකයයි අරූපාවචර ලෝකයයි කියලා හඳුන්වනවා. ඒ නිසා කාම ලෝකයේ පවතින තැන කාමාවචර භූමිය, රූප ලෝකයේ පවතින තැන රූපාවචර සිත පවතින තැන රූප භූමිය, අරූපාවචර සිත පවතින තැන අරූපාවචර භූමිය, අපරියාපන්න භූමියයි කියලා කියන්නේ නිර්වාණය අරමුණු කරන්නා වූ සිත. ඒ නිර්වාණය අරමුණු කරමින් සෝවාන් ඵලයට සමවැදී පවතිනා වූ චිත්තය. ඒ කාම ලෝකයේත් නෙමෙයි පවතින්නේ, ඒ රූප ලෝකයේත් නෙමෙයි පවතින්නේ, ඒ අරූප ලෝකයේත් නෙමෙයි පවතින්නේ. ඒ නිර්වාණය අරමුණු කරමින් සෝවාන් ඵලයට සමවැදී පවතින අවස්ථාව, සකෘදාගාමි ඵලයට සමවැදී පවතින අවස්ථාව, අනාගාමි ඵලයට සමවැදී පවතින අවස්ථාව, අරහත් ඵලයට සමවැදී නිර්වාණය අරමුණු කරමින් නිවන් සුව අරමුණු කරමින් පවතින අවස්ථාව හඳුන්වනවා අපරියාපන්න භූමියයි කියලා. මෙසේ කාම භූමි, රූප භූමි, අරූප භූමි සහ නිර්වාණය අරමුණු කරන අපරියාපන්න භූමිය වෙන්වෙන් කොට විනිවිද දකින්නා වූ ඥානය භූමි නානත්ත් ඥානයයි. තථාගතයන් වහන්සේ ඒ ඥාණයෙන් පරිණත වුණා. එසේ භූමි නානත්ත් ඥාණයෙන් පරිපූර්ණ වූ භාග්‍යවතුන් වහන්සේට අපගේ සිත කය වචන යන පිදුරෙන් නමස්කාර කරනවා. අපගේ ඊළඟට 19 වැනි ඥානය තමයි ධර්ම නානත්ත් ඥානය. ධර්ම නානත්ත් ඥානය කියලා කියන්නේ නවවැදෑරුම් ධර්මයන් පිරිසිදු දකින්නා වූ ඥානය. නවවැදෑරුම් ධර්මයන් කියලා කියන්නේ කාමාවචර වශයෙන් පහළ වෙන කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ධර්ම. කුසල අකුසල අව්‍යාකෘත කියලා කියන්නේ අව්‍යාකෘත කියනවා විපාක සිත් වලට සහ ක්‍රියා සිත් වලට. ප්‍රත්‍යඥ සත්‍යයකට නම් පහළ වෙන විපාක සිත්, රහතන් වහන්සේට පහළ වෙන ක්‍රියා සිත් අව්‍යාකෘත සිත් හැටියට හඳුන්වනවා. ඇතැම් විට කුසල් පහළ වෙනවා, ඇතැම් විට අකුසල් පහළ වෙනවා. ප්‍රත්‍යඥයෙකුට නම් ඇතැම් විට විපාක සිත් පහළ වෙනවා. රහතන් වහන්සේට කුසල් හෝ අකුසල් පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේට පහළ වෙන්නේ විපාක සිත් සහ ක්‍රියා සිත් පමණයි.
මෙසේ ඒ කාරණා විනිවිද දකිනවා. ඒ වගේම රූපාවචර භූමියේ අරූපාවචර භූමියේ සහ අපරයාපන්න භූමියේ පහළ වෙන්නේ මොනවද? කුසල් සිත් සහ අව්‍යාකෘත සිත් පමණයි. රූපාවචර ලෝකේ අරූපාවචර ලෝකේ අකුසල් පහළ වෙන්නේ නැහැ. එතන කුසල් පහළ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාසිත හෝ විපාකසිත පහළ වෙන්නට පුළුවන්. අරූපාවචර ලෝකේ කුසල් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාසිත හෝ විපාක පහළ පුළුවන්. ඒ වගේම නිර්වාණය අරමුණු කරනකොට විපාකසිත එහි පහළ වෙනවා. ඒ නිසා මේ කියන ලද නවවැදෑරුම් ධර්මය මොනවද? කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ධර්ම. ඊළඟට රූපාවචර ලෝකේ කුසලය සහ අකුසලය, අරූපාවචර ලෝකේ කුසලය සහ අව්‍යාකෘතය, අරූපාවචර ලෝකේ කුසලය සහ අව්‍යාකෘතය, අපරයාපන්න භූමියේහි කුසලය සහ අව්‍යාකෘතය කියන මේ ධර්මතා 9 විනිවිද දකින්නා වූ ඥානය තමයි ධර්ම නානත්ත් ඥානයයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේ ඒ මනෝභාවයන් පහළ වෙන හැටි මනවින් අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළා. ඒ නිසා උන්වහන්සේ ධර්ම නානත්ත් ඥාණයෙන් පරිණතයි. ඒ ධර්ම නානත්ත් ඥාණයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. මාගේ නමස්කාර සාදු සාදු. 20 වෙනි ඥානය ඥාතට්ඨ ඥානයයි. ඥාතට්ඨ ඥානයයි කියලා කියන්නේ සෑම ධර්මයක්ම ස්වභාව ලක්ෂණ වශයෙන් මනාව දැනගන්නා වූ දැක ගන්නා වූ ඥානය ඥාතට්ඨ ඥානය. ඒ කියන්නේ සියලුම සංස්කාර ධර්මයන්, නාම ධර්මයන්, රූප ධර්මයන් මනවින් ස්වභාව ලක්ෂණ වශයෙන් දැනගන්න. ඒ වගේම නිර්වාණය සංකත ධර්මයක් නෙවෙයි. නමුත් නිර්වාණය පිළිබඳවත් එහි ස්වභාව ලක්ෂණ මනවින් විනිවිද දැක ගන්නවා. නිර්වාණය කියලා කියන්නේ සංස්කාර ධර්මයන් ගෙන් විමුක්ත වුණාම නිවුණු බව කියලා කියන්නේ මෙන්න මේ වගේ ගති ලක්ෂණ වලින් යුක්තයි. අර මම මුලින් සඳහන් කළේ තුවාලය තියෙනකොට වේදනාකාරී, තුවාලය සුව වුණාම කොහොමද? ඒ සුව වුණාම කොහොමද කියන භවෙහි අපට හඳුනා ගන්නට පුළුවන් යම්කිසි ස්වභාවයක්. තථාගතයන් වහන්සේ ඒ ආකාරයේ අනන්ත සසරේ පැවතුණු කෙලෙස් ධර්ම වලින් නිදහස් වුණාම, නික්මුණාම, විමුක්ත වුණාම ඒ නිවීම ස්වභාවය කෙබඳුද? ඒ වගේම සංස්කාර ධර්මයන් පවත්නකොට ඒ පවත්වන ස්වභාවය කෙසේද? නාම ධර්මයන් කෙසේද? රූප ධර්මයන් කෙසේද? ඒවා අනිත්‍ය වෙන්නේ කෙසේද? දුක් වෙන්නේ කෙසේද? අනාත්ම වෙන්නේ කෙසේද? නිර්වාණය අනිත්‍ය නොවුනත් දුක් නොවුනත් ඒ අනාත්ම වෙන්නේ කෙසේද? මෙසේ නාම රූප ධර්මයන්, සංස්කාර වූ ධර්මයන් සහ අසංකත ධර්මයන්, මේ සියලු ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙන් ඒ ධර්මතාවයන්ගේ ගති ලක්ෂණ වශයෙන් විනිවිද දකින්නා වූ ඥානය තමයි ඥාතට්ඨ ඥානයයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ ඒ ඥාණයෙන් පරිපූර්ණ වුණා. පරිපූර්ණ වූ ඥාණයෙන් ලෝකයට එහි ස්වභාවයන් මනවින් දේශනා කළා. එසේ ඥාතට්ඨ ඥාණයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය. 21 වෙනි ඥානය තමයි තීරණට්ඨ ඥානය. තීරණට්ඨ ඥානයයි කියලා කියන්නේ සෑම ධර්මයක්ම හාත්පසින් පිරිසිදු දකින්නා වූ නුවණ තීරණට්ඨ ඥානයයි. ඒ කියන්නේ පංචස්කන්ධය, නාම රූප පිරිසිදු දැකීම. පිරිසිදු දකින්නවා කියලා කියන්නේ හාත්පසින් දකින්නවා කියලා කියන්නේ මොකක්ද? මේ ධර්මය උපදින්නේ මෙන්න මේ හේතුන් නිසායි. මේ ධර්මයේ නඩත්තු වෙන්නේ මේ හේතුන් නිසායි. මේ ධර්මයේ වෙනස් වෙන්නේ, විකෘති වෙන්නේ මේ හේතුන් නිසායි. මේ ධර්මයේ උපදවන්නට ඕන නම් මෙසේ ක්‍රියාත්මක විය යුතුයි. මේ ධර්මයේ පවත්වන්නට ඕන නම් මෙසේ ක්‍රියා කළ යුතුයි. මේ ධර්මයේ අහෝසි කරන්නට ඕන නම් මෙසේ ක්‍රියාත්මක විය යුතුයි. මේ ධර්මතාවයේ ගති ලක්ෂණ මේවයි. මේ ධර්මතාවයේ අනන්‍ය ලක්ෂණ මේවයි. මේ ධර්මයේ ස්වභාවයක පොදු ලක්ෂණ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ප්‍රකට වෙන්නේ මෙහෙමයි. මේ ධර්මතාවයන් අතර අන්තර් සම්බන්ධතාවය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. මේ විදිහට යම් කාරණයක් පිළිබඳව දත යුතු තාක් හාත්පසින් සර්ව සම්පූර්ණයෙන් පරිපූර්ණ වශයෙන් යම් කාරණයක් පිළිබඳව දැනගන්නවද? එය හඳුන්වනවා තීරණට්ඨ ඥානයයි කියලා. ඒ කියන්නේ තීරණය කරනවා. මේ සම්බන්ධව සියල්ලම එපමණයි. මේ කාරණය පිළිබඳව දත යුතු සියල්ල මෙච්චරයි කියලා බුදුහාමුදුරන්ට અભීතව සිංහනාද කරන්න පුළුවන්. උන්වහන්සේ යමක් දෙසුවොත් මෙය මෙපමණයි කියලා. වේදනාවේ ප්‍රභේද මෙච්චරයි.
එහෙම නැත්නම් මේ විදර්ශනාවේ ක්‍රමෝපායන් මෙපමණයි, සමතේ ක්‍රමෝපායන් මෙපමණයි. මේ ධර්මයේ ඉපදීමේ හේතු මෙච්චරයි. මෙසේ තථාගතයන් වහන්සේ යමක් දෙසුවා නම් ඒක එසේ නෙවෙයි කියන්නට පුළුවන්. දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මිනිසෙක් හෝ මාරයෙක් හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හෝ කිසිවෙක් ලෝකේ නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේ දෙසූ කාරණයට ඕකට තව කාරණයක් එකතු වෙන්න ඕන, මේකත් ඕකට එකතු වෙන්න ඕන කියලා අමතරව එකතු කරන්න පුළුවන් කෙනෙක් ලෝකයේ කිසිවෙක් නැහැ. ඒ බුදුහාමුදුරෝ දෙසූ දේ ඕකේ මෙන්න මේ කොටස අයින් කරන්න ඕන, මේ කොටස අයින් කළා නම් හොඳයි කියන්න පුළුවන්. දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මාරයෙක් හෝ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මිහි පිට ඇත්තේ නැහැ. මෙසේ කිසිවෙකුට සංශෝධනය කරන්නට කිසිවක්ම ඉතිරි නොකොට යමක් දේශනා කරන්නට තරම් විශාරද ඥානයක් තථාගතයන් වහන්සේ සතුනේ කුමක් නිසාද? ඒ ධර්මතාවයේ පිළිබඳව දත යුතු තාක් හාත්පසින් සර්වාකාරයෙන්ම ඒ ධර්මතාවය දැනගත් නිසා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ අතීතාක් සියලු නාම රූප ධර්මයන් පිළිබඳව, සියලු සංකත ධර්මයන් පිළිබඳව, සියලු අසංකත ධර්මයන් පිළිබඳව දත යුතු තාක් පරිපූර්ණ වශයෙන් දැනගත් නිසා ඒ තථාගතයන් වහන්සේ තීරණට්ඨ ඥානයෙන් යුක්තයි. ඒ තීරණට්ඨ ඥානයෙන් සමන්වාගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. නමස්කාර වේවා. ඊළඟට 22 වෙනි ඥානය තමයි පරිච්ඡාගට්ඨ ඥානය. පරිච්ඡාගට්ඨ ඥානය කියලා කියන්නේ සියලු ධර්මයන් ප්‍රහාණය කිරීම පිළිබඳව ඥානය. ඒ කියන්නේ අවිද්‍යාව හටගන්නේ මෙහෙමයි, අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ මෙහෙමයි. සංස්කාරයන් නිර්මාණය වෙන්නේ මෙහෙමයි, සංස්කාරයන් දුරු කරන්නේ මෙහෙමයි. සංඥාව හටගන්නේ මෙහෙමයි, සංඥාව ප්‍රහීන කරන්නේ මෙහෙමයි. වේදනාව හටගන්නේ මෙහෙමයි, වේදනාව ප්‍රහීන කරන්නේ මෙහෙමයි. කාම ලෝකේ බැඳෙන්නේ මෙහෙමයි, කාම ලෝකයෙන් සිත නිදහස් කරන්නේ මෙහෙමයි. රූප ලෝකේ බැඳෙන්නේ මෙහෙමයි, රූප ලෝකයෙන් සිත බැහැර කරන්නේ මෙහෙමයි. අරූප ලෝකයේ සිත එල්බ ගන්නේ මෙහෙමයි, අරූප ලෝකයෙන් සිත නික්මෙන්නේ මෙහෙමයි. සකල සංස්කාරයන් අරමුණු කරමින් එහි විඥානයේ සිත පවතින්නේ මෙහෙමයි. ඒ සමස්ත සංස්කාර ධර්මයන්ගෙන් සිත බැහැර කරන්නේ මෙහෙමයි කියලා මේ සියලු කෙලෙස් ධර්ම පිළිබඳව, සියලු සංස්කාර ධර්ම පිළිබඳව ඒ ධර්මයන්ගේ ඇලෙන බැඳෙන ස්වභාවය සහ ඒ සියලු ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත වෙන ආකාරය, ඒ ධර්මතා ප්‍රහාණය කරන ආකාරය, ඒ නිදහස් වෙන මිදෙන ආකාරය තථාගතයන් වහන්සේ දැනගත්තා. දැන් ලෝකේ ජීවත් වෙන අපට ඇලෙන බැඳෙන හැටි තේරුණා වුණාට ගැලවෙන හැටි තේරෙන්නේ නැති නිසා තමයි අනේ මේක දැවෙනවා, පිලිස්සෙනවා, මේකෙන් මට අයින් වෙන්න ඕනේ, මේකෙන් එතර වෙන්න ඕනේ කියලා අපි කොච්චර කල්පනා කළත් මැරෙනකොටම තවත් භවයක උපදින්නේ කුමක් නිසාද? ආයෙනම් උපදින්න එපා මම කියලා හිතාගෙන හිටියත් යලි යලි උපදින්නේ කුමක් නිසාද? ඉපදීම දුකක් බව තේරුණාට, ඇලෙන බැඳෙන බව තේරුණාට මේක ලෙහා ගන්නේ කොහොමද කියලා, මේවයි නික්මෙන්නේ කොහොමද කියලා නිවැරදි ඥානෙ තාම ඉපදිලා නැති නිසායි. තථාගතයන් වහන්සේ ක්ලේශ ධර්මයන් උපදින හැටිත් මනවින් හඳුනාගත්තා. ඒ ක්ලේශයන්ගෙන් සිත විනිර්මුක්ත කරන හැටිත් මනවින් තේරුම් ගත්තා. එසේ සියලු සංස්කාර ධර්මයන්ගෙන්, සියලු ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්නා ආකාරය අවබෝධ කරගන්නා වූ නුවණ තමයි පරිච්ඡාගට්ඨ ඥානය. කියන්නේ සියලු දේ ත්‍යජනය කිරීම, අතහැරීම, පරිත්‍යාග කිරීම, බැහැර කිරීම. මෙසේ සියලු ක්ලේශයන්, සියලු සංස්කාර ධර්මයන් බැහැර කිරීම පිළිබඳව, අතහැරීම පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයෙන් පරිපූර්ණ වූ තථාගතයන් වහන්සේ පරිච්ඡාගට්ඨ ඥානයෙන් යුක්තයි. ඒ පරිච්ඡාගට්ඨ ඥානයෙන් යුක්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය 23 වෙනි ඥානය ඒක රසට්ඨ ඥානය. ඒක රසට්ඨ ඥානය කියලා කියන්නේ යම් යම් ධර්මයක් වඩන ලද්දේද ඒ ධර්මය ඒක කෘත්‍ය වශයෙන් හා ඒක රස වශයෙන් වඩන්නට පුළුවන් ඥානෙ. ඒ කියන්නේ දැන් අපි සද්ධාව ඇති කරගත යුතු කාරණේ ගැන සද්ධාව ඇති කරගන්නකොට එතන ප්‍රඥාව නැහැ. යමක් පිළිබඳව ප්‍රඥාව ඇති කරගන්නකොට එතන සද්ධාව නැහැ. සද්ධාවයි ප්‍රඥාවයි දෙකම ඇති කරගන්නකොට එතන වීරය නැහැ. වීරය ඇති කරගන්නකොට එතන සංහිඳීම නැහැ, ඉවසීම නැහැ. එතන කුලප්පුව විතරයි. මේ විදිහට එක් එක් පුද්ගලයාට එක් එක් අවස්ථාවේදී මේ ධර්මතාවයන් පහළ වෙන්නට පුළුවන්. පහළ වුණාට
එකම අරමුණකට සියලු ධර්මතාවයන් යොමු වෙමින් එකම කෘත්‍යයක් කරමින් ඒ සියලු ධර්මයන් එකට පහළ කරන්නට ප්‍රත්‍යඥ පුද්ගලයා අසමර්ථ නිසායි තාමත් නිවන් අවබෝධ කරගන්නට සමත් නොවෙන්නේ. විතක සද්ධාව පහළ වෙනවා, විතක ප්‍රඥාව පහළ වෙනවා. අර මා මුලින් සඳහන් කළා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග එක් එක් වෙලාවට පහළ වෙනවා. එකම කෘත්‍ය කරමින් එක බලයෙන් යුක්තව ගොඩනගන්නට සමත් නොවන නිසා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ ධර්මතාවයන් සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව, ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංගයන් මේ සියල්ලක්ම යම් කෘත්‍යයක් කරන්නට අවශ්‍යද ඒ කටයුත්තට අභිමුව කොට මේ සියලු ධර්මතාවයන් එකම රසයෙන්, එකම බලයෙන්, එකම ජවයෙන්, එකම කෘත්‍ය සඳහා මෙහෙවන්නට තථාගතයන් වහන්සේ සමර්ථයි. ඒ නිසා උන්වහන්සේ යමක් කරන්නට සිතනවද එය විකෘති කරන්නට, එය වෙනස් කරන්නට සමත් වූ පුද්ගලයෙක් ලෝකේ කිසිවෙක් නැහැ. ඒ කිසිවෙකුට වෙනස් කරන්න බැරි ඒහා සම්බන්ධව ගොනු කළ යුතු සියලුම ධර්මතාවයන් එතනට ගොනු කරනවා. එකක්වත් අතහැරෙන්නේ නැතිව. අපි බොහෝ දෙනා කරන කටයුතු අන් අයට බාධා කරලා විකෘති කරන්නට පුළුවන් වෙන්නේ එයට අවශ්‍ය සමස්ත දේ අපට ඒට ගොනු කරන්නට බැරි වෙන නිසා. එකක් දෙකක් එකතු කරගෙන වැඩක් කරන්න ලෑස්ති වුණාට අපි අතින් ගිලිහිච්ච බොහෝ දේ තියෙන නිසා අනිත් අයට ඒ සිදුරෙන් රිංගලා බොහෝ දේ කඩාකප්පල් කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ යමක් කරන්නට සිතුවනම් යම් අභිමතාර්ථයක් උන්වහන්සේගේ සිතට මතු වුණා නම් ඒ උන්වහන්සේ අදිටන් කරපු දේ, උන්වහන්සේ බලාපොරොත්තු වුණු දේ ව්‍යර්ථ කරන්නට, වෙනස් කරන්නට, කඩාකප්පල් කරන්නට පුළුවන් සමතෙක් මේ මුළු විශ්ව ධාතුවේ කිසිවෙක් නැහැ. ඒ කුමක් නිසාද? ඒ සහ සම්බන්ධව ගොනු කළ යුතු සමස්ත ධර්ම සමූහයම එක බලයෙන් යුක්තව එක තැනට ගොනු කරන්නට උන්වහන්සේ සමත් වුණු නිසා මේ හැකියාව උන්වහන්සේගේ ප්‍රඥාව හා බැඳී පැවතුණු විශේෂත්වය ඒ ඥානය හඳුන්වනවා ඒක රසට්ඨ ඥානයයි කියලා. ඒ කියන්නේ එකම රසයෙන් යුක්තව එකම අරමුණ කෙරෙහි අදාළ සියලු ධර්මතාවයන් යොමු කිරීමේ ඥානය. ඒ ඥාණයෙන් තථාගතයන් වහන්සේ යුක්තයි. ඒ නිසා උන්වහන්සේ කරන කියන හැම දෙයක්ම මනවින් නිතු කරන්නට උන්වහන්සේ සමත් වුණා. මෙසේ ඒක රසට්ඨ ඥාණයෙන් සමන්වාගතෝ මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය වේවා. 24 වෙනි ඥානය කුසනට්ඨ ඥානයයි. කුසනට්ඨ ඥානයයි කියලා කියන්නේ යම් ධර්මයක් අවබෝධ කිරීම වශයෙන්, සාක්ෂාත් කිරීම වශයෙන්, ප්‍රතිවේද කිරීම වශයෙන් ප්‍රඥාවෙන් ස්පර්ශ කරනවා. ඒ කියන්නේ යම් කිසි කාරණයක් අපට අහලා දැනගන්නට පුළුවන්. හිතලා වටහා ගන්නට පුළුවන්. ඒ වගේම යම් අවස්ථාවකදී විදුලි කෙටුවාසේ යන්තමට ප්‍රඥාවෙන් දැනෙන්නටත් පුළුවන්. නමුත් යම් ධර්මතාවය හාත්පසින්ම මේ ධර්මතාවය අවබෝධ කරන්නේ මෙහෙමයි, ඒ ධර්මතාවයේ පිහිටන්නේ මෙහෙමයි, ඒ ධර්මතාවයේ ප්‍රතිවේද කරන්නේ මෙහෙමයි කියලා යමෙකුට අවබෝධ කරන්න පුළුවන් නම් ඒ ධර්මතාවයේ පිළිබඳව පූර්ණ ප්‍රත්‍යක්ෂ භාවය ඒ තැනත්තාට ඇති වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ භාවය ඇති කරන්නට නම් ඒක සාක්ෂාත් කරන්න, ඒ කියන්නේ ඒක සඵල කරගන්නට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි, ඒක සඵල කරගන්නේ මෙහෙමයි, සඵල කරගෙන ඒ මත පිහිටා සිටින්නේ මෙහෙමයි කියලා අපි හඳුනා ගන්න ඕනේ. දැන් ලෝකයේ සමහර දේවල් මිනිස්සුන්ට අත්පත් කරගන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ අත්පත් කරගන්නට ක්‍රියාත්මක වෙලා අමාරුවෙන් අත්පත් කරගන්නවා. කලකදී ගිලිහිලා යනවා. ඒ කුමක් නිසාද? අත්පත් කරගත්තට ඒ තහවුරු කර ගැනීම පිළිබඳව ඔවුන්ට දැනුමක් නැහැ. ඒ වගේම සමහර කෙනෙක් තහවුරු කරගන්නට දක්ෂ වුණාට ඒවා ගොඩනගා ගන්නට දක්ෂ නැහැ. මෙසේ ඒ පුද්ගලයා තුල එක් එක් කාරණා පිළිබඳ විචක්ෂණ භාවයේ තිබුණට පූර්ණ විචක්ෂණ භාවය යම් කෙනෙකුට තියෙනවා නම් එය ඒ කාරණේ පිළිබඳ විශාරද භාවයක්. තථාගතයන් වහන්සේ යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කළා නම් එය සාක්ෂාත් කරන්නේ මෙහෙමයි, එය ප්‍රත්‍යක්ෂ කරන්නේ මෙහෙමයි, එය ප්‍රතිවේද කරලා ඒයින් ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා ඒ මත රඳා පවතින්නේ මෙහෙමයි කියලා පරිපූර්ණ වශයෙන්ම ඒ ධර්මතාවය ප්‍රතිවේද කළා, ප්‍රත්‍යක්ෂ කළා. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේගේ ඥානය කුසනට්ඨ ඥානය. ඒ හඳුන්වනවා ප්‍රඥාවෙන් පරිපූර්ණ වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන්.
ඒ ධර්මතාවයේ යම් තාක්ද ඒ තාක් උන්වහන්සේගේ ප්‍රඥාව විසිරී පවතිනවා. ඒ ධර්මයේ අහවල් තැන ප්‍රත්‍යක්ෂ කළේ නැහැ, ස්පර්ශ කළේ නැහැ කියලා කියන්න බෑ. දැන් සමහර වෙලාවට අපි දන්නා කාරණා කියාගෙන යනකොට එක තැනක හිර වෙනවා. ඇයි හිර වෙන්නේ? ඒ කාරණේ ගැන කොච්චර දැනගෙන තිබුණා වුණත් ඒ පුංචි තැනක් ගැන කල්ලාතුව හිතලා නැහැ. ශිෂ්‍යයෙක් ප්‍රශ්නයක් ඇහුවොත්, තව කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට උත්තර දී ගන්න සමහර තැනකදී බැරි වෙනවා. ඇයි? ඒ කාරණේ ගැන විසරදයි වගේ හිතාගෙන හිටියා වුණාට අර අහපු කාරණේ ගැන අපි ඊට කලින් හිතලා නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? අපිට බොහෝ දේ පිළිබඳව දැනුම වැටහීම තිබුණා වුණත් අස්සක් මුල්ලක් නැර විනිවිද යන්නා වූ ඥානයක් ඒ ධර්මතාවයන් පිළිබඳව සාමාන්‍ය කෙනෙකුට නැති නිසා. නමුත් තථාගතයන් වහන්සේ යම් කරුණක් ලොවට දේශනා කරනවාද, යම් දහමක් මෙය මෙහෙමයි කියලා දේශනා කරනවාද, ඒ පිළිබඳව ලෝකයේ ඕනෑම කෙනෙක් තර්ක විතර්ක කළොත්, ඕනෑම විදිහකින් ප්‍රශ්න මතු කරොත්, උඩු යටි කර ඇහුවත් තථාගතයන් වහන්සේට ඕනෑම තැනකින් පහදන්නට පුළුවන් වෙන්නේ ඒ ධර්මතාවයේ පරිපූර්ණ වශයෙන්ම විනිවිද දකින්න ස්පර්ශ කරන්නට උන්වහන්සේගේ ප්‍රඥාව මෙහෙवला තියෙනවා. ඒ නිසා උන්වහන්සේට ගිලිහිච්ච තැනක් නැහැ, අතහැරිච්ච තැනක් නැහැ, මගහැරිච්ච තැනක් නැහැ. මෙසේ සමස්ත ධර්මතාවයේම විනිවිද ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්නට පුළුවන් හැකියාව තමයි පුසනට්ඨ ඥානයයි කියලා හඳුන්වන්නේ. මේ පුසනට්ඨ ඥාණයෙන් සියලු ධර්මතාවයන් විනිවිද ප්‍රත්‍යක්ෂ කළ ප්‍රතිවේද කළ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය 25 වෙනි ඥානය අත්ථපටිසම්භිදා ඥානයයි. අත්ථපටිසම්භිදා කියලා කියන්නේ අත්ථ කියලා කියන්නේ අර්ථය. අර්ථයයි කියලා කියන්නේ හේතුන්ගෙන් ඵල හට ගන්නා බව. ඵලයට තමයි අත්ථ කියලා කියන්නේ. ලෝකේහි නානා අර්ථයන් හෙවත් අර්ථ නානත්වයේ පිළිබඳව ප්‍රඥාව අත්ථපටිසම්භිදා ඥානයයි. ඒ කියන්නේ ලෝකේ බොහෝ ඵල තියෙනවා, බොහෝ අර්ථ තියෙනවා. ඒ කියන්නේ වචනයකින් ගොඩනගෙන අර්ථයක් තියෙනවා. ඉංගියකින් ගොඩනගෙන අර්ථයක් තියෙනවා. යමක් දැකලා වටහා ගන්න අර්ථයක් තියෙනවා. හිතලා වටහා ගන්න අර්ථයක් තියෙනවා. මේ විදිහට අපට සාමාන්‍යයෙන් කල්පනා කළත් යම් යම් දේවල් වල එක් එක් අර්ථ තියෙනවා. මෙසේ තථාගතයන් වහන්සේට අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. එතකොට අවිද්‍යාව නිසා හට ගන්නා වූ අර්ථය තමයි සංකාර කියලා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. සංකාරය නැමැති හේතුවේ අර්ථය තමයි, ඵලය තමයි විඥානය කියන්නේ. විඥානය නිසා නාම රූප හට ගන්නවා. විඥානය නැමැති හේතුවේ අර්ථය, ඵලය තමයි නාම රූප කියන්නේ. මෙසේ ලෝකයේ එක් එක් හේතුන්ගෙන් එක් එක් ඵල හට ගන්නවා. විවිධ හේතුන්ගෙන් විවිධ ඵල හට ගන්නවා. මෙසේ ලෝකේ යම්තා නාම රූප වශයෙන්, සංස්කාර වශයෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් නිර්මාණය වෙන්නා වූ යම්තා ඵල ධර්ම වේනම් ඒ සමස්ත ඵල ධර්මයන් පිළිබඳවම මනවින් අවබෝධ කරගන්නා වූ ඥානය අත්ථපටිසම්භිදා ඥානයයි. ඒ තථාගතයන් වහන්සේ ඒ ඥානයෙන් පරිණතයි. අත්ථපටිසම්භිදා ඥානයෙන් සමන්වාගත වූ භාග්‍යවතුන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය ඊළඟට ධම්මපටිසම්භිදා ඥානය. ධම්මපටිසම්භිදා ඥානයයි කියලා කියන්නේ ධර්මය විවිධයි. ධම්ම කියලා කියන්නේ හේතුව. දැන් නාම රූප ඇති කරන්නට, එහෙම නැත්නම් සංස්කාර ඇති කරන්නට අවිද්‍යාව හේතු වුණා. ඒ වගේම අවිද්‍යාව පමණක් නෙමෙයි හේතු වෙන්නේ. තවත් කරුණු හේතු වෙනවා මේ සංස්කාර ධර්ම හටගන්නේ. අවිද්‍යාවෙන් හටගන්නා වූ සංස්කාර වෙනම තියෙනවා. මොනවද? පුඤ්ඤාභි සංකාර, අපිඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. ලෝකයේ අනිත් සංස්කාර හටගන්නේ මොනවද? ඒවා හටගන්නට වෙනත් හේතු තියෙනවා. පඨවි ධාතුව නිසා තවත් සංස්කාර හටගන්නවා. තේජෝ ධාතුව නිසා තවත් සංස්කාර හටගන්නවා. විඥාන ධාතුව නිසා තවත් සංස්කාර හටගන්නවා. මෙසේ ආහාර හේතුවෙන්, කර්ම හේතුවෙන්, අවිද්‍යා හේතුවෙන් විවිධ හේතු ප්‍රත්‍යපදනම් වෙලා යම්තාක් ලෝකයේ දේවල් නිර්මාණය වෙනවා නම් ඒ ඵල ඇති කරන්නට, සංස්කාර නිර්මාණය කරන්නට අදාළ වෙන්නා වූ ප්‍රත්‍ය වෙන්නා වූ සියලුම හේතු සාධක, ඒ හේතු සාධකවල තියෙන විවිධත්වය මනවින් අවබෝධ කරන්නා වූ ඥානය තමයි ධම්මපටිසම්භිදා ඥානයයි කියලා හඳුන්වන්නේ. ඒ ධම්මපටිසම්භිදා ඥානයෙන් සමන්වාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාර 27 වෙනි ඥානය නිරුක්ති පටිසම්භිදා ඥානයයි.
නිරුක්ති පටිසම්භිදා ඥානයයි කියලා කියන්නේ අර අර්ථය සහ ධර්මය. ඒ කියන්නේ හේතුව සහ ඵලය. යම් කිසි කෙනෙක් වටහාගෙන ලෝකයට කියා දෙන්නට නම් යම් කිසි අනිත් අයට වැටහෙන භාෂා මාධ්‍යයක් භාවිතා කරන්නට ඕන. sannivedana මාධ්‍යයක් භාවිතා කරන්නට ඕන. ඒ sannivedanaye පිළිබඳව භාෂාව පිළිබඳව යම් කිසි කෙනෙක් විශාරදත්වයක් ලබනවා නම් එය තමයි නිරුක්ති පටිසම්භිදා ඥානයයි කියලා හඳුන්වන්නේ. තථාගතයන් වහන්සේ ලෝකේ ඕනෑම කෙනෙකුට වැටහෙන ආකාරයෙන් කරුණ පහදා දෙන්නට සමර්ථයි. තථාගතයන් වහන්සේ දේශනා කරන යම් ධර්ම දේශනාවක් අහගෙන ඉන්න ඕනෑම භාෂාවක් කතා කරන මිනිස්සෙකුට හෝ දෙවියෙකුට හෝ වැටහෙන ආකාරයට කරුණ පහදා දෙන්නට තථාගතයන් වහන්සේ සමත් උනේ මේ භාෂා විවහාරය පිළිබඳව නිරුක්තිය පිළිබඳව උන්වහන්සේ සතු ප්‍රවීණත්වය නිසායි. මෙසේ නිරුක්ති පටිසම්භිදාව පිළිබඳව පරිණත වූ ඒ තථාගතයන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ 28 වෙනි ඥානය පටිභාන පටිසම්භිදා ඥානයයි. පටිභාන පටිසම්භිදාවයි කිව්වේ අර අර්ථය සම්බන්ධව ධර්මයේ සම්බන්ධව ඒ කියන්නේ හේතුඵල සම්බන්ධව ඇති කරගන්නා වූ ඥානය භාෂා විවහාරය පරිහරණය කරමින් අන් අයට වටහා දෙන්නට පුළුවන් හැකියාව. දැන් Taman දන්නා දේ භාෂාව පාවිච්චි කරලා කියන්න පුළුවන්. ඉංග්‍රීසි දන්නවා නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. සිංහල දන්නවා නම් සිංහලෙන් කියන්න පුළුවන්. භාෂා ගොඩක් දන්නවා නම් එක් එක් භාෂාවලින් කියන්න පුළුවන්. කිව්ව පමණටම අන් අයට වැටහෙන විදිහට පහදා දෙන්නට හැමදෙනාම සමත් නැහැ. ඒ නිසා දන්නා බව එකක්, කියා දීමේ හැකියාව තව එකක්, අන් අයට වැටහෙන ආකාරයට අවබෝධ කරවන්නට තියෙන දක්ෂතාවය තවත් එකක්. පටිභාන පටිසම්භිදාවයි කියලා කියන්නේ අර්ථ වශයෙන් ධර්ම වශයෙන් කියන්නේ හේතු වශයෙන් ඵල වශයෙන් දැනගත්තු දේ නිරුක්තිය හෙවත් භාෂා ව්‍යවහාරය භාවිතා කරමින් දෙවි මිනිසුන්ට අවබෝධ වෙන හැටියෙන් ප්‍රත්‍යක්ෂ කරවන්නට සමර්ථ වූ පරිණත භාවයේ හැකියාව තමයි පටිභාන පටිසම්භිදාවයි කියන්නේ. තථාගතයන් වහන්සේ ඥාණයෙන් පරිණත වූ නිසා සෝවිසි අසංඛ්‍යක් දෙවි මිනිසුන්ට තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කරවන්නට උන්වහන්සේ සමත් වුණා. ඒ පටිභාන පටිසම්භිදා ඥාණයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන පිදොරින් নমස්කාර කරනවා. අපගේ 29 වෙනි ඥානය විහාරට්ඨ ඥානයයි. විහාරට්ඨ ඥානය කියලා කියන්නේ විහාර කියලා කියන්නේ වාසය කිරීම. තථාගතයන් වහන්සේ ශුන්්‍යත වශයෙන්, අනිමිත්ත වශයෙන්, අප්පනිහිත වශයෙන් නිර්වාණය අරමුණු කරමින් සිත එහි පිහිටුවාගෙන වාසය කරන්නට උන්වහන්සේ සමර්ථයි. ඒ කියන්නේ නිවන අරමුණු කරමින් මනස පවත්වමින් ජීවත් වෙන්නට වාසය කරන්නේ. ඒ කෙසේද වාසය කරන්නේ? ශුන්්‍යත වශයෙන් නිවන අරමුණු කරන ශුන්්‍යත වශයෙන් කියලා කියන්නේ සංස්කාරයෝ පලිබෝධ සහිතයි, නැවත නැවත උපදවන්නට ඕන. හැබැයි නිර්වාණය කියන එක අසංකත ධර්මයක් නිසා ඒ නැවත නැවත උපදවන්නට දෙයක් නැහැ. මෙසේ ඒ ශුන්්‍යත ලක්ෂණය දකිමින් ඒ ලක්ෂණය මත පිහිටලා ඒ ලක්ෂණයෙන් නිවන අරමුණු කරමින් එහි රඳා පවතින. ඒක තමයි ශුන්්‍යත විහරණයයි කියලා කියන්නේ. ඊළඟට අනිමිත්ත කියලා කියන්නේ සංස්කාරයන් එක් එක් ආකාර සටහන් පවතිනවා. ඒ සටහන් වශයෙන් විවිධයි. නමුත් නිවනෙහි සටහනක් නැහැ. ඒ නිසා නිවන එක් ස්වરૂපයෙන්ම එහි මනස පවත්වන්නට පුළුවන් කියලා මේ අනිමිත්ත ස්වરૂපයෙන් නිමිති ගන්නට දෙයක් නැති බව, ඒ නිමිතිගත නොහැකි බව අරමුණු කරමින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් නිර්වාණයෙහි මනස පවත්වාගෙන පැවතීම අනිමිත්ත විහරණයයි. ඊළඟට අප්පනිහිත කියලා කියන්නේ ප්‍රනිහිත යනු ප්‍රාර්ථනාවයි. මේ ලෝකයේ බොහෝ දේවල් සංස්කාර ධර්ම මිනිසුන් විසින් මේක ඕන මේක එපා කියලා බොහෝ ප්‍රාර්ථනා ඇති කර ගන්නවා. නිර්වාණයෙහි පැතිය යුතු යමක් නැති නිසා, සංස්කාර නැති නිසා එය අප්පනිහිතයි. මේ ලක්ෂණයෙන් නිවන අරමුණු කරමින් එහි සමවදින්නට පුළුවන්. මෙසේ අනිමිත්ත, අප්පනිහිත, ශුන්්‍යත කියන මේ තුන් ආකාරයෙන් නිර්වාණය අරමුණු කරමින් එහි මනස පවත්වලා බොහෝ වේලාවක් ජීවත් වෙන්නට පුළුවන් හැකියාව තමයි විහාරට්ඨ ඥානයයි කියලා හඳුන්වන්නේ.
තථාගතයන් වහන්සේ ඒ විහාරට්ඨ ඥාණයෙන් සමන්වාගත වූ නිසා උන්වහන්සේ යම්තාක් වේලාවක් යම්තාක් දින ගණනක් කැමති වෙනවද ඒ තාක් දින ගණනක් උන්වහන්සේට අන් කිසිවක් අරමුණු නොකොට නිර්වාණය පමණක්ම අරමුණු කරමින් නිවන් සුව භුක්ති විඳින්මින් පවතින්නට පුළුවන් වුණා. මෙසේ විහාරට්ඨ ඥාණයෙන් සමන්වාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය තිස්සෙනි ඥානය තමයි සමාපත්තට්ඨ ඥානය. සමාපත්තට්ඨ ඥානය කියන්නේ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන ත්‍රිවිධාකාරයෙන් නිවන අරමුණු කරමින් ඒ නිවනට සමවදින්නට පුළුවන්. සමවදිනවා කියලා කියන්නේ අවශේෂ කිසිම අරමුණකින් බාධා නොවන හැටියට එහිම දැඩිව පිහිටන. සමාපත්තිය කියන්නේ ඒක. කුසලයට සමවදිනවා කියලා කියන්නේ ඒ කුසල අරමුණ පමණයි, අන් කිසි අරමුණකින් කුසලයකින්වත් අකුසලයකින්වත් වෙන කිසිම අරමුණක් එතනට එන්නේ නැහැ. ඒ විදිහට එකම අරමුණෙහි සිත පවත්වන්නට පුළුවන් හැකියාව තමයි සමාපත්තියයි හෙවත් සමවදිනවා කියන්නේ. ඒතර ප්‍රත්‍යඥ සත්‍යය ඇතැම් විට කුසලයට සමවදින්නට පුළුවන්, බොහෝ විට අකුසලයට සමවදිනවා. ඒ අකුසලයේ තුල ගිලුනහම ආය වෙන කිසිම අරමුණකින් බාධා නොවේ ඒ අකුසලයේම ගිලී පවතිනවට කියනවා අකුසලයට සමවදිනවා කියලා. අකුසලයට පහසුවෙන් සමවදින්න පුළුවන් වුණාට ප්‍රත්‍යඥ සත්‍යයට කුසලයට සමවැදීම පහසු නැහැ. නමුත් තථාගතයන් වහන්සේ කුසලයට පමණක් නෙමේ නිර්වාණය ශුන්්‍යත අනිමිත්ත අපනිහිත වශයෙන් අරමුණු කරලා අන් කිසිම ධර්මතාවයකින් අන් කිසිම කෙනෙකුට ඒන් ගලවන්නට නිදහස් කරන්නට බාධා කරන්නට බැරි විදිහට උන්වහන්සේට නිර්වාණයට සමවදින්නට පුළුවන්. නිරෝධ සමාපත්තිය වශයෙන් අදිෂ්ඨාන කරලා උන්වහන්සේ සමවැදුනහම ආය ලෝකේ කිසිම කෙනෙකුට ඒ ස්වභාවයෙන් උන්වහන්සේ නගා සිටවන්නට පුළුවන් කමක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේට පමණක් නෙමෙයි ශ්‍රාවකින්ටත් සාධාරණයි. ඒ නිසා ධාන අභිඥා උපදවාගත්තු රහතන් වහන්සේලාට, ඒ කියන්නේ අෂ්ට සමාපත්තියම උපදවාගත්තු රහතන් වහන්සේලාට ඒ සමවතට සමවදින්නට පුළුවන්. මෙසේ නිවන පිළිබඳව සමවත් සුවයෙන් කල්ගත කරන්නට පුළුවන් හැකියාව, ඒ පිළිබඳව විශාරද භාවය, ඒ පිළිබඳව ඥානය හඳුන්වනවා සමාපත්තට්ඨ ඥානයයි කියලා. තථාගතයන් වහන්සේ ඒ ඥානයෙන් යුක්තයි. ඒ සමාපත්තට්ඨ ඥානයෙන් සමන්වාගත භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය. ඊළඟට 31 වෙනි ඥානය විහාර සමාපත්තට්ඨ ඥානයයි. ඒ අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක් නැහැ. අර විහාර කියලා කිව්වේ ඒ ශුන්‍යත අනිමිත්ත අපනිහිත වශයෙන් නිවන අරමුණු කර පැවතීම. සමාපatti කියලා කිව්වේ එයට සමවැදීම. මේ අරමුණු කිරීම සහ සමවැදීම කියන දෙකම එකට පවත්වන්නට පුළුවන් ඥානය හඳුන්වනවා විහාර සමාපත්තට්ඨ ඥානයයි කියලා. අර මුලින් විග්‍රහ කරපු කාරණා දෙකම එක්වගෙන පවත්වන්නට පුළුවන් හැකියාව. ඒ ඥානයෙන් තථාගතයන් වහන්සේ සමන්වාගතයි. ඒ නිසා උන්වහන්සේට ඕනෑම වෙලාවක සමවදින්නට පුළුවන්. ඕනෑම වෙලාවක ඒ ස්වභාවය වෙනස් කරන්න ඕන වෙනස් කරන්නටත් පුළුවන්. සමවදින හැටිත් දන්නවා, වෙනස් කරන හැටිත් දන්නවා. එසේ විහාර සමාපatti කියන දෙකෙන්ම යුක්ත ඥානය විහාර සමාපatti ඥානය. ඒ ඥානයෙන් සමන්වාගතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදෙරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය. 32 වෙනි ඥානය ආනන්තරික සමාධි ඥානය. ආනන්තරික සමාධි ඥානයයි කියලා කියන්නේ කාමාදී ආශ්‍රය ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමට සමත් වූ ලෝකෝත්තර ප්‍රඥාවට, ලෝකෝත්තර මාර්ගඵල ලබන්නට පූර්වගාමී වූ සමාධිය. ඒ කියන්නේ සමාධිය හැම විටම ලෞතුරු ඵලගෙන දෙන්නට සමත් වෙන්නේ නැහැ. දැන් අන්‍ය ශාස්ත්‍රවරු ධාන අභිඥා ලැබුවා. ඒ අන්‍ය ශාස්ත්‍රවරුන්ගේ සමාධිය හුදෙක් සමාධි මාත්‍රයක් පමණයි. සාමාන්‍ය ආර්ය ශ්‍රාවකයෙකුගේ සමාධියත් සාමාන්‍ය සමාධියක් වෙන්නට පුළුවන්. නමුත් සෝවාන් ඵලයට, සකෘදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, අරහත් ඵලයට ආසන්නව ඇතිවෙනා වූ චිත්ත සමාධිය, ඒ සමාධියෙන් පසුව අනිවාර්යයෙන් මාර්ගඵල ධර්ම ලබා දෙනවා. මෙසේ මාර්ගඵල ධර්ම ලබා දෙන්නට සමත් වෙනා වූ සමාධිය හඳුන්වනවා ආනන්තරික සමාධියයි කියන්නේ. ඒ ආනන්තරික සමාධියයි කියන වචනේ තේරුම ඉන් අනතුරුව අනිවාර්යෙන්
මාර්ගඵල ධර්ම අවබෝධ වෙනවා කියන එකයි. ඉන් අනතුරුව අනිවාර්යෙන් කෙලස් ප්‍රහාණය කරන්න සමත් වෙනවා. ඒ කියන්නේ ඒ සමාධිය අවශේෂ ගුණයන්ගෙන් පරිපූර්ණයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන ලද සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති කියන මේ සියල්ලෙන් පූර්ණව තමයි ඒ සමාධිය ගොඩ නැගෙන්නේ. එසේ ගොඩ නැගෙන නිසා ඒ සමාධියේ යම් సంతානයක ගොඩ නැගෙනවද ඉන් අනතුරුව අනිවාර්යෙන් ක්ලේශ ප්‍රහාණයට ඒ సంతානය නැඹුරු වෙනවා. මෙසේ අනිවාර්යෙන් මාර්ගඵල ලබා දීමෙහි සමත් වූ අනිවාර්යෙන් කෙලස් ප්‍රහාණය කිරීමට උපකාර වෙන්නා වූ සමාධිය ආනන්තරික සමාධියයි කියලා හඳුන්වනවා. ඒ සමාධිය ඉපදීමෙහි සහ ඒ සමාධිය පැවැත්වීමෙහි තථාගතයන් වහන්සේගේ ගැඹුරු ප්‍රඥාවක් පැවතුණා. ඒ සමාධියේ ස්වરૂපය ලෝකයට මැනවින් දේශනා කළා. මෙසේ ආනන්තරික සමාධි ඥාණයෙන් සමන්වාගතෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තෙදොරින් নমස්කාර කරනවා. අපගේ ඊළඟට 33 වෙනි ඥානය අරණ විහාර ඥානයයි. අරණ විහාර කියලා කියන්නේ අරණ කියලා කියනවා කෙලස් ධර්ම වලින් විනිර්මුක්ත වූ ස්වභාවය. කෙලස් ධර්ම වලින් තොර වූ ස්වභාවය. එතකොට අරණ විහාර කියලා කියන්නේ කෙලස් ධර්ම වලින් තොරව සිත පවත්වන්නට පුළුවන් හැකියාව. ඒ කියන්නේ අවශ්‍ය නම් සෝවාන් ඵලයට සමවැදිලා, අවශ්‍ය නම් සකෘදාගාමි ඵලයට සමවැදිලා, අවශ්‍ය නම් අනාගාමී ඵලයට සමවැදිලා, අවශ්‍ය නම් අරහත් ඵලයට සමවැදිලා. ඒතර අරහත් ඵලයට සමවැදෙන්නා වූ තථාගතයන් වහන්සේට ඒ අරහත් ඵල සමාපත්තිය තුල කෙලෙස් වලින් විනිර්මුක්තව කැමැති තාක්කල් තමන් වහන්සේගේ මනස පවත්වන්නට පුළුවන්. මෙසේ ਸਰව සම්පූර්ණයෙන් කෙලෙස් ධර්ම ප්‍රහාණය කළා පමණක් නෙමේ ඒ කෙලෙස් ධර්ම වලින් විනිර්මුක්ත කොට ප්‍රහීන කොට වෙන්කොට කැමැති තාක් කාලයක් තමන්ගේ සිත පවත්වන්නට පුළුවන් හැකියාව අරණ විහාර ඥානයයි. නිසා තථාගතයන් වහන්සේ විටින් විට ලෝකේහි සංකීර්ණ සමාජයේහි චාරිකා කරමින් දහම් දේශනා කරමින් කලින් කලට උන්වහන්සේ හුදකලාව මේ අරණ විහරණයට සමවදිනවා. ඒ කියන්නේ නිකෙලස් සිතින් යුක්තව උන්වහන්සේ කොහොමත් නිකෙලස් මනසින් තමයි පවතින්නේ. නමුත් ඒ නිකෙලස් මනස ශාන්ත ස්වභාවයට පත් කරලා සමාපatti සුවයට පත් කරලා ඒ සමාපatti සුවය තුල නිමග්නව කැමැති තාක් වේලා පවත්වන්නට පුළුවන් හැකියාව අරණ විහරණ ඥානයයි කියලා හඳුන්වනවා. ඒ අරණ විහරණ ඥානයෙන් සමන්වාගතෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ සිත කය වචන යන පිටුරින් নমස්කාර කරනවා. 34 වෙනි කාරණේ නිරෝධ සමාපatti ඥානය. නිරෝධ සමාපත්තියයි කියලා කියන්නේ රහතන් වහන්සේ නමකට හෝ එහෙම නැත්නම් අනාගාමී උතුමෙකුට හෝ ඒ අය අනාගාමී ඵලය හෝ අරහත් ඵලය සාක්ෂාත් කරලා තියෙනවා නම් ඒ වගේම ඒ තැනත්තා අෂ්ට සමාපatti උපදවා තියෙනවා නම් ඒ බඳු කෙනෙකුට පමණක් සමවැදෙන්නට පුළුවන් ඥානයක් තමයි නිරෝධ සමාපatti ඥානය. කුමක්ද නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ? සමාපatti වශයෙන් යා හැකි ඉහළම තලයට, ඒ කියන්නේ ආකාසානං ඡායතන, ආකින්චඤ්ඤායතන, විඥානං ඡායතන, නේව සංඥා, නා සංඥායතන දක්වා යනවා. එතකොට සිත සියුම් කළ යුතු තාක් සියුම් කරලා. දැන් සිත ඇති බව නැති බව නොදැනෙන මට්ටමට සිත සියුම් කළා. හැබැයි තාම සිත ක්‍රියාත්මකයි. සිත ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ සංඥා වේදනා දෙක ක්‍රියාත්මකයි. අර අනාගාමී ඵලයේ බලයෙන් හෝ අරහත් ඵලයේ බලයෙන් උන්වහන්සේට පුළුවන්කම තියෙනවා අර දැනෙන නොදැනෙන මට්ටමට පවතිනා වූ සංඥා සහ වේදනා සහ මුලින්ම නිරුද්ධ කරා. තොර නිරුද්ධ කරලා පස්සේ එතනින් එහාට සිත නිරුද්ධයි. හැබැයි උන්වහන්සේගේ ගත තාම ජීවමානයි. ගත ජීවමානව පැවතිද්දී පිරිනිවන් පෑමෙන් පසුව අත්විඳින්නාසේ නිවන් සුව සාක්ෂාත් කරන්නට කෙනෙකුට අවශ්‍ය නම් එසේ හැකි එකම අවස්ථාව සංඥා වේදනා නිරුද්ධ කිරීමෙන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදීම පමණයි. ඒ නිසා අනාගාමී උතුමන්ට සහ අරහත් උතුමන්ට අෂ්ට සමාපatti උපදවා තියෙනවා නම්
මෙසේ පුහුණු කරන්නට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ ඒ නිරෝධ ඵල සමාපත්තිය මනවින් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට 1 දිනක් 2 දිනක් 3 දිනක් සිව් දිනක් 5 දිනක් 6 දිනක් හෝ උපරිම 7 දිනක් දක්වා නිරෝධ ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්. සංඥා වේදනා සහ මුලින්ම නිරුද්ධ කරලා ජීවිතය පවතිනවා. හැබැයි සිත ක්‍රියාත්මක නැහැ. සිත නිරුද්ධ වෙනවා. ඒ බඳු අවස්ථාවේ කිසිවෙකුට උන්වහන්සේගේ ජීවිතයට හානි කරන්නට බෑ. උන්වහන්සේට උවදුරක් කරන්නට බෑ. එසේ අදිටන් කොට පවතින්නේ දින 7ට වඩා නොපවතින්නේ කුමක් නිසාද? ආහාර වර්ජනය නිසා, කය නඩත්තු වෙන්නට ක්‍රමයක් නැති නිසා දින 7න් ඔබට නිරෝධ ඵල සමාපත්තියෙන් නැගී සිටින්නට රහතන් වහන්සේලා අදිටන් කරනවා. මෙසේ දින 7ක් දක්වාම නිරෝධ ඵල සමාපත්තියට සමවැදිලා සංඥා වේදනා සහ මුලින් නිරුද්ධ කරලා පවත්වන්නේ කෙසේද? ඒ පිළිබඳ විශාරද ඥාණයෙන් තථාගතයන් වහන්සේ යුක්තයි. ඒ නිසා උන්වහන්සේ නිරෝධ සමාපatti ඥාණයෙන් යුක්තයි කියලා හඳුන්වනවා. ඒ නිරෝධ සමාපatti ඥාණයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. මාගේ තිස්පස්සනි ඥානය පරිනිබ්බාන ඥානය. පරිනිබ්බාන ඥානය කියලා කියන්නේ සම්‍යක් ඥානයේ ඇති උතුමන්ගේ ක්ලේශ ස්කන්ධ ප්‍රවෘත්තිය ක්ෂය කිරීමේ ප්‍රඥාව පරිනිර්වාණ ඥානය. ඒ කියන්නේ ක්ලේශ පරිනිර්වාණය එකක්, ස්කන්ධ පරිනිර්වාණය එකක්. අරහත්ත්වයට පත් වෙනකොටම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොටම කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පරම්පරාව පවතිනවා. රහතන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙලෙස් ධර්ම ප්‍රහීන වුණත් උන්වහන්සේට තාම මේ ස්කන්ධ පරම්පරාව පැවැත්වීමේ ආයු කාලය තියෙනවා නම්, කර්ම වේගය තියෙනවා නම් උන්වහන්සේ බලහත්කාරයෙන් මේවා විනාශ කරන්නට යන්නේ නැහැ. ඒවා පවත්වාගෙන යනවා. හැබැයි තෘෂ්ණාවක් නැහැ, පැවතීමේ කැමැත්තක් නැහැ, අපේක්ෂාවක් නැහැ. හැබැයි විනාශ කිරීමේ ඕනකමකුත් නැහැ. ඒවා ආයුෂය මත, කර්මය මත ඒ ස්කන්ධ පරම්පරාව පවතිනවා. මෙහෙම පැවතිලා ආයුෂ අවසාන වෙනකොට, කර්ම ශක්තිය ෂය වෙනකොට උන්වහන්සේ නුවණින් අවබෝධ කරගන්නවා දැන් මේ ස්කන්ධ පරම්පරාව තවදුරටත් පවත්වන්නට ඉඩ කඩක් නැහැ. පවත්වන්නට ශක්තිය නැහැ. එසේ පවත්වන්න ශක්තිය නැහැ කියලා දැනුණු තැන, වටහාගත්තු තැන උන්වහන්සේගේ ප්‍රඥාව නිර්වාණයට අරමුණු කරලා අර සියල්ලක්ම එසැනින්ම අහෝසි කරනවා, අතහරිනවා. එසේ අතහරිද්දී ක්ලේශයත් පරිනිර්වාණයටපත් වෙලා, ස්කන්ධයත් පරිනිර්වාණයටපත් වෙලා යලි භවයක අල්ලා ගැනීමෙන් තොරව උන්වහන්සේගේ චිත්ත සංතතිය නැවත කිසිදාක නොහට ගන්නා ආකාරයට එහෙමම නිවි යනවා. එය විසිරී යනවා කියලා කියන්නට බෑ. නිවි යනවා. බුදුහාමුදුරු උපමාවෙන් දේශනා කරන්නේ හරියට පහනක් දල්වලා තියලා තෙලුයි තිරේ අයින් වෙනකොට, තෙලුයි තිරේ නිම වෙනකොට දැල්ල නිරුද්ධ වෙනවා. දැල්ල කොහෙටද ගිය තැනක් කියන්නට බෑ. දැල්ල විසිරුණා කියන්නට බෑ. තෙලුයි තිරේ ගින්නයි නිසා දැල්ලක් පෙනුණා. තෙලුයි තිරේ ගින්න යහෝසි වෙනකොට ඒ දැල්ල නිරුද්ධ වුණා. එසේ උන්වහන්සේලා සියලු සංස්කාර ධර්මයන් ඉන්නොබ්බට පවතින්නේ නැතිව නිරුද්ධ කරන්නේ යම්සේද ඒ පිළිබඳව ගැඹුරු ප්‍රඥාවෙන් යුක්තයි. ඒ ඥානය අවදි කරමින් තමයි ඒ සියලු සංස්කාර ධර්ම පරම්පරාව සහ මුලින් අහෝසි කරන්නේ. තථාගතයන් වහන්සේ ඒ ඥානයෙන් පරිපූර්ණයි. ඒ නිසා උන්වහන්සේට සියලු සංස්කාර ධර්මයන් නිරුද්ධ කරන්නට පුළුවන් වුණා. මෙසේ පරිනිබ්බාන ඥානයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාර 36 වෙනි ඥානය තමයි සමසීසට්ඨ ඥානය. සමසීසට්ඨ ඥානයයි කියලා කියන්නේ කෙලස් ප්‍රහාණය කිරීමයි පිරිනිවීමයි දෙකම එකම මොහොතේ සිද්ධ කරනවා. ඒ කියන්නේ ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය එක විටම සිද්ධ කරනවා. එහෙම සිද්ධ කරපු උතුමන් මේ ශාසනයේ ඉන්නවා. ඇතැම් උත්තමයන් අරහත්ත්වයට පත් වෙන සැනින්ම එහෙමම පරිනිර්වාණයටපත් වුණා.
තථාගතයන් වහන්සේට ඕන නම් එසේ කරන්නට පුළුවන්. එසේ කිරීම පිළිබඳව ඥාණය උන්වහන්සේට තියෙනවා. නමුත් උන්වහන්සේ එහෙම කරන්නේ නැහැ. මොකද බුද්ධත්වයේ සඳහා සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පිරුවේ ලෝකයට පිහිට වෙන්න. නමුත් උන්වහන්සේ අවබෝධයෙන් යුක්තයි. යම් මොහතක ක්ලේශ ප්‍රහාණය කරනවාද එසැනින්ම ස්කන්ධ ධර්ම සියල්ල අතහැරලා ස්කන්ධ ප්‍රහාණයත් කරන්නට පුළුවන් නම් එය කෙසේද සිද්ධ කරන්නේ? ඒ පිළිබඳව පරිණත භාවය තථාගතයන් වහන්සේ සතුව තියෙනවා. ඒ ඥානයෙන් යුක්ත නිසා උන්වහන්සේ සමසීසට්ඨ ඥානයෙන් යුක්තයි. ඒ සමසීසට්ඨ ඥානයෙන් සමන්වාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය. 37 වෙනි ඥානය සල්ලේඛ ඥානයයි. සල්ලේඛ කියලා කියන්නේ කෙලස් ධර්ම ලිහා දමන, එහෙම නැත්නම් ලියා දමන. සල්ලේක සල්ලිකති කියලා කියන්නේ අර්ථ දෙකකින් සල්ලිකති කියනවා. පෑනෙන් ලියනවටත් ලිකති කියලා කියනවා. පුංචි පුංචි කොටස් වලට කපා හෙලනවටත් ලිකති කියලා කියනවා. සල්ලිකති කියලා කියන්නේ කුඩා කොටස් වලට කපා හෙලමින් ලියා දමමින් සියල්ල අහෝසි කරනවා. කොළ ටිකක් අරගෙන මන්නකින් පිහියකින් පුංචි පුංචි කොටස් වලට ලියලා ඒ සියල්ල අහෝසි කරනවා වගේ මේ කෙලස් ධර්ම අනුක්‍රමයෙන් ඛණ්ඩණය කරලා සහ මුලින්ම අහෝසි කරන්නට පුළුවන්. මෙසේ කෙලස් ධර්ම අනුක්‍රමයෙන් එක පාරටම සියල්ල දුරු කරන්නට බැරි වෙන්නට පුළුවන්. නමුත් උත්සාහ කළොත්, භවෙන් භවයේ වීර්ය කළොත්, විදර්ශනා වැඩුවොත්, ඒ ක්ලේශයන් ඇති වෙන පවතින ආකාරය හඳුනාගත්තොත් ටිකෙන් ටික දුර්වල කරලා එය සහ මුලින්ම අහෝසි කරන්නට පුළුවන්. මේ හඳුන්වනවා අනුපූර්ව ප්‍රතිපදාවයි කියලා. එකවර නිම කරන්නට බැරි ඕනෑම දෙයක්, එකවර අහෝසි කරන්න, සාක්ෂාත් කරන්න බැරි ඕනෑම දෙයක් අනුපිළිවෙලින් කළොත් නිම කරන්නට පුළුවන්. කෙලස් ප්‍රහාණය පිළිබඳව මේ අනුපූර්ව ධර්මතාවය, මේ කෙලස් ධර්ම අනුක්‍රමයෙන් ඛණ්ඩණය කරලා සහ මුලින් අහෝසි කිරීම පිළිබඳව මේ සල්ලේක ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අවබෝධ කළා, ලොවට දේශනා කළා. ඒ පිළිබඳ ඥානය සල්ලේක ඥානයයි. ඒ සල්ලේක ඥානයෙන් සමන්වාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. 38 වෙනි ඥානය විරියාරම්භ ඥානයයි. විරියාරම්භ ඥානයයි කියලා කියන්නේ ආරම්භන ලද වීර්ය ඇති බව. මහකුළුණු සිත් ඇති, නිවනට මෙහෙයු සිත් ඇති තනත්තාගේ උත්සාහය පිළිබඳ ඥානය වීර්ය පිළිබඳ ඥානයයි. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් මම නිවන් දකින්න ඕන, මම සෝවාන් වෙන්න ඕන, මම බුදු වෙන්න ඕන, මම රහත් වෙන්න ඕන, මේ කාර්ය සඵල කරගන්න ඕන කියලා වීර්ය ආරම්භ කළාට ටික දවසක් යනකොට අවශේෂ කාරණා නිසා ඒ වීර්ය යටපත් වෙනවා. ඒ වීර්ය කඩාකප්පල් වෙනවා. මෙසේ ඕනෑම කෙනෙකුගේ වීර්ය කලක් යනකොට දුබල වෙලා ඇද වැටෙන්නට පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ යම් කරුණක් පිළිබඳව වීර්ය කළාද ඒ කාරණය නිෂ්ඨාවට පැමිණෙන තෙක්ම ඒ වීර්ය උන්වහන්සේ අතහැරියේ නැහැ. මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා යම් දෙනෙක් උන්වහන්සේ අදිෂ්ඨාන කළා නම් බුද්ධත්වයට පත් වෙන තෙක්ම උන්වහන්සේ වීර්ය අතහැරියේ නැහැ. එසේ වීර්ය අතහරින ස්වභාවයෙන් යුක්ත වුණා නම් කිසිදාක බුදු කෙනෙකුගෙන් විවරණ ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙකුගෙන් විවරණ ලැබෙන්නෙම ඒ වීර්ය මොන බාධකේ ආවත් අත නොහරින තත්වයට ස්ථාවර වෙනවද එදයින් පස්සේ තමයි සම්බුදුවරයෙකුගෙන් විවරණ ලැබෙන්නේ. මේ තැනත් අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. මොකද බුදුවරු නොවන දෙයක් දේශනා කරන්නේ නැහැ. සිදු වෙන දෙයක්මයි දේශනා කරන්නේ. සිදු වෙන තැනට සියලු සාධක ස්ථාපිත වුණාට පස්සේ බුදුවරු විවරණයක් දෙන්නේ. තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ පිළිබඳව යම් වීර්යයක් ඇති කරගත්තා නම් ඒ වීර්ය නැවත නොසිදෙන ආකාරයට, වෙනස් නොවන ආකාරයට ස්ථාවර වුණා. දීපංකර පාදමූලයේදීම එතෙන් පටන් ਸਰවඥතා ඥානය දක්වා උන්වහන්සේ යමක් කරන්නට උත්සාහ කළා නම් එය සඵල වෙන තෙක්ම අත්නොහරින මහා වීර්යයෙන් කායික මානසික උත්සාහයකින් යුක්තයි. ඒ පිළිබඳව ප්‍රඥාව එය නිකම්ම පවත්වන්නට බෑ. ඒක ඥාණයෙන් කරන්න ඕන. ඒ වීර්ය කියන එක හැමතිස්සෙම වීර්ය කියන්නේ කඩාගෙන බිඳගෙන යනවා කියන එක නෙමෙයි. නිහඬ වෙන්න ඕන තැන නිහඬ වෙන්න වීර්ය තියෙන්න ඕන. ඉවසන්න ඕන තැන ඉවසන්න වීර්ය තියෙන්න ඕන. පසුබාහන්න ඕන තැන පසුබාහන්න වීර්ය තියෙන්න ඕන. නවතින්න ඕන තැන නවතින්න වීර්ය තියෙන්න ඕන. වේගවත් වෙන්න ඕන තැන වේගවත් වෙන්න අවශ්‍ය වීර්ය තියෙන්න ඕන. යටපත් කරන්න ඕන තැන යට කරන්න වීර්ය තියෙන්න ඕන. මෙසේ වීර්යයි කියලා කියන්නේ එකම දෙයක් නෙවෙයි පින්නතුනේ. ඒ තැනට වෙනස් ආකාරයේ
කාර්ය සාධනය සඳහා උත්සාහය පැවැත්වීම. ඒ උත්සාහය අවශ්‍ය තැනට ඒ විදිහෙන් පවත්වන්නට නම් ප්‍රඥාව තියෙන්නට ඕනේ. තථාගතයන් වහන්සේට ඒ බඳු ප්‍රඥාවක් තිබුණු නිසායි තමන් වහන්සේගේ අභිමතාර්ථ සාධනය වෙනතේ මොනම බාධකයකින්වත් ඛණ්ඩණය කරන්නට බැරි වෙන ආකාරයට ඒ වීර්ය තැනට සුදුසු ඇටියට පවත්වන්නට පුළුවන් වුණේ ඒ බඳු ඥාණයෙන් යුක්ත වූ ඒ විරියාරම්භ ඥාණයෙන් සමන්වාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා අපගේ ඊළඟට 39 වෙනි ඥානය අත්ත් සම්දස්සන ඥානයයි. අත්ත් සම්දස්සන කියලා කියන්නේ අර්ථය සංදර්ශනය කිරීම. ඒ කියන්නේ ලෝකයේහි පවතින යථාර්ථය ලෝකයාට දැක්වීම, පෙන්වීම, ප්‍රකට කිරීම. තථාගතයන් වහන්සේ තමයි ඒ ඥාණයෙන් පරිපූර්ණ. රහතන් වහන්සේලාටත් එක්තරා ප්‍රමාණයකින් මේ ස්කන්ධ ධාතු ආයතනවල ස්වභාවය මේකයි. ඒවා මේ විදිහෙන් අනිත්‍යයි, මේ විදිහෙන් දුකයි, මේ විදිහෙන් අනාත්මයි. මේ හේතුප්‍රත්‍යයෙන් හට ගන්නවා. මේසේවා නිරුද්ධ වෙනවා. මේ හේතුවෙන් මේ ඵලය හට ගන්නවා කියලා ලෝකයට පහදා දීමේ, දර්ශනය කිරීමේ, ප්‍රකට කිරීමේ හැකියාව රහතන් වහන්සේලාට යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් එය අවබෝධ කළා. බුද්ධ ඥාණයෙන් එය ලොවට ප්‍රකාශ කළා. මෙසේ තමන් වහන්සේ අවබෝධ කරගත් සියලු ධර්මතාවයන් ලෝක ධර්මතාවයන්ට දේශනා කරමින් අවබෝධ කරවන්නට, දර්ශනය කරවන්න, අනිත් අය ලවා දර්ශනය කරවන්න, තමන් දැකපු දේ අනිත් අයටත් පෙන්වන්නට, අනිත් අය ලවා ඒක බලවන්නට, දර්ශනය කරවන්නට උන්වහන්සේ සමත් වුණා. ඒක යමක් දිහා දකින විදිහටම බෑ අනිත් අය ලවා දර්ශනය කරනවා. දැන් අපට පේන දේ දරුවන්ට කියා දුන්නට, අපට හැඟෙන දේ දරුවන්ට කියා දුන්නට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අපි කෑ ගහනවා ඇයි මේක තේරෙන්නේ නැත්තේ? අපට වටහන්නට ශක්තිය තිබුණාට අනේකා ලවා එය දර්ශනය කරවන්නට, එය වටහවන්නට ශක්තිය අපට නැති වෙනකොටයි දෙගොල්ල අතර ගැටුමක් ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ යමක් අවබෝධ කළාද එය අන් අයට දර්ශනය කරවන්නට සමත් වුණා. ඒ ප්‍රඥාව පිළිබඳව කාරණයක් ඒ ඥාණයෙන් විචක්ෂණ වෙච්ච නිසායි සූවිසි අසංඛ්‍යක් සත්වයින්ට මේ සංස්කාර ධර්මයන් පිළිබඳව යථා ස්වභාවය දර්ශනය කරවන්නට, විවරණය කරන්න, අවබෝධ කරවන්නට තථාගතයන් වහන්සේ සමත් වුණේ. ඒ අත්ත් සම්දස්සන ඥාණයෙන් සමන්වාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය. 40 වෙනි ඥානය තමයි දස්සන විසුද්ධි ඥානය. දස්සන විසුද්ධි ඥානය කියලා කියන්නේ සියලු සංකත අසංකත ධර්මයන් ඒක සංග්‍රහත්වයෙන්ද, කාමච්ඡන්දාදීන්ගේ නානත්වයෙන්ද, නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්වයෙන්ද ප්‍රතිවේද කිරීම පිළිබඳ ඥානය දස්සන විසුද්ධි ඥානය. ඒ කියලා කියන්නේ දර්ශනය විසුද්ධියට පමුණවා ගන්නවා. දැක්ම පිරිසිදු කරනවා. තථාගතයන් වහන්සේට මේ සංස්කාර ධර්මයන් පිළිබඳව යම් දැක්මක් ඇති කරගත්තද ඒ දැක්ම වඩා පිරිසිදු කරලා වඩා නිවැරදිව දකින්නට උන්වහන්සේ සමත් වුණා. සෝවාන් ඵලය මෙයයි, සකෘදාගාම ඵලය මෙයයි, අනාගාම ඵලය මෙයයි, අරහත් ඵලය මෙයයි කියලා උන්වහන්සේ අවබෝධ කරා නම් ඒ අවබෝධ කරගද්දී වඩා පිරිසිදුව දැක ගන්නට උන්වහන්සේ සමත් වුණා. එතකොට අතරින් පතරින් නෙමේ, කොටසක් නෙමේ, මනවින් පරිපූර්ණ වශයෙන්ම තමන් වහන්සේ දකින දේ පරිපූර්ණත්වයෙන්ම දර්ශනය කරන්නට සමත් වූ ඥානය දස්සන විසුද්ධි ඥානය. තථාගතයන් වහන්සේ ඥාන දර්ශනය ලැබුවා විතරක් නෙමෙයි, ඥාන දර්ශන විසුද්ධියත් ලැබුවා. ඒ කියන්නේ ඒ ඥානය පිරිසිදු කිරීමේ ප්‍රඥාව. ඒ ඥානය වඩා තීව්‍ර කිරීමේ ප්‍රඥාව. දැන් අපිට සමහර විට කරුණාව මනසේ උපදින්නට පුළුවන්. නමුත් ඒ කරුණාව වඩා පිරිසිදු කරලා අන්නේ දුර්වල ධර්මතාවයන්ගෙන් වෙන්කොට පිරිසිදු කරුණාව මතු කරගන්නට අපි අදක්ෂ වෙන්නේ කුමක් නිසාද? ඒ දස්සන විසුද්ධිය, ඒ ධර්මතාවයන් පිරිසුදුකට දැකීමේ ඥානය අඩුවෙන් ධර්මතාවයන් ව්‍යාකූලව තමයි පෙනෙන්නේ. ඒ නිසා යම් ධර්මයක් වඩා පැහැදිලිව ප්‍රකටම දර්ශනය කරන්නට පුළුවන් වෙන්නේ දර්ශන විසුද්ධිය ඇති වුණොත් තථාගතයන් වහන්සේ ඥානයෙන් යුක්තයි. ඒ දස්සන විසුද්ධි ඥානයෙන් සමන්වාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාර 41 වෙනි ඥානය ශාන්ති ඥානය. ශාන්ති ඥානය කියලා කියන්නේ පංචස්කන්ධ ආදී අනිත්‍ය ආදී වශයෙන් දැක
විරුද්ධ නොවීමේ ප්‍රඥාව. අර අපි මුලින් සඳහන් කළා වගේ මේ ලෝකයේ පිළිබඳව අපි අකමැති දේවල් පෙනෙනකොට, ඇසෙනකොට, දැනෙනකොට මේ ඉන්ද්‍රයන්ගෙන් අපි බොහෝ දේ කැමති වෙනවා. අපි කැමති දේ නොලැබී අපි අකමැති දෙයක් ලැබෙනකොට වහා මනසින් ප්‍රතික්ෂේප කරනවා. ඇසට අකමැති දෙයක් හසු වෙනකොට ප්‍රතික්ෂේප කරනවා. කනට අකමැති දෙයක් ඇහෙනකොට ප්‍රතික්ෂේප කරනවා. දිවට, කයට, නාසයට, සිතට අකමැති දෙයක් අරමුණකට වහා ප්‍රතික්ෂේප කරන ස්වභාවයෙන් යුක්තයි පෘථග්ජන මනස. තථාගතයන් වහන්සේ කොච්චර අප්‍රසන්න, කොයිතරම් කටුක අරමුණක් Tamanගේ ඉන්ද්‍රයන්ට ගෝචර වුණත් එය ප්‍රතික්ෂේප කරලා ඒ සමග ගැටෙන්නේ නැතුව උන්වහන්සේට ඉවසීමෙන් මනස පවත්වන්නට පුළුවන්. එය අරහත්ත්වයටපත් වුණාට පසුව නෙමේ උන්වහන්සේට කලින් ඉඳලා ප්‍රගුණ කළා. ඒ ශාන්තිය උන්වහන්සේ පුහුණු කළා. ශාන්තිවාදී ජාතකයේ ආදී සඳහන් වෙන්නේ ප්‍රතඥ කාලයේදී උන්වහන්සේව ප්‍රගුණ කරපෑට. එසේ ප්‍රගුණ කරපු උන්වහන්සේගේ ශාන්තිය අරහත් මාර්ගඥානයත් සමගම වඩා පවිත්‍ර, වඩා පිරිසුදුව ලෝකයේ අතීතාක් සියලු ධර්ම සමසිතින් ඉවසා දරා ගන්නට පුළුවන් ශාන්ති ඥානය උන්වහන්සේ ඇති කරගත්තා. කෙසේද මනස කුපිත වෙන්නේ, කෙසේද මනස කැළඹෙන්නේ, මනස නොකැළඹී පවත්වන්නේ කෙසේද? ඒකයි ශාන්තිය පිළිබඳ ඥානය කියන්නේ. නිකම්ම ඉවසීම නෙමෙයි. ඉවසන්නේ කොහොමද කියලා දැනගන්න, ඒ සඳහා මනස හසුරුවන්නේ කොහොමද කියලා දැනගන්න. ඒක ප්‍රඥාවෙන් කරන දෙයක්. ඒ නිසා මනස નિවරදිව හසුරවන්න ඥානය තියෙන කෙනා තමයි ඉවසීමෙහි දක්ෂ වෙන්නේ. තථාගතයන් වහන්සේ ශාන්තිය පිළිබඳව පරතරට පැමුණේ එසේ ලෝක ධර්මතාවයන් ප්‍රතිවිරෝධාකාරයෙන් මතුවෙද්දී එහි සමග ගැටෙන්නේ නැතුව, විපරීත වෙන්නේ නැතුව Tamanගේ සිත සමසේ පවත්වන්නේ කෙසේද කියන ඥානයෙන් උන්වහන්සේ අගතැප්පත් වෙච්ච නිසා ඒ ශාන්ති ඥානයෙන් සමන්වාගතෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන පිළිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාරය 42 වෙනි ඥානය පරියෝගාහන ඥානය. පරියෝගාහන ඥානය කියන්නේ රූපාදී අනිත්‍ය ආදීන් ඥාණයෙන් ස්පර්ශ කරන්නා වූ ප්‍රඥාව පරියෝගාහන ඥානය. ඒ කියන්නේ මේ සියලු සංස්කාර ධර්මයන් නැවත නැවත අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඥාණයෙන් දකින්නට සමර්ථයි. එතකොට ඒ හැම කාරණයක්ම කොච්චර වටිනා දෙයක් වුණත් අපි හිතමු මාර්ග චිත්තේ සෝවාන් මාර්ග සිත. ඒ සෝවාන් මාර්ග සිත පවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්නට සමර්ථයි. නිවන අනිත්‍ය දුක්ඛ නැති වුණාට නිවන අරමුණු කරන සිත අනිත්‍යයි. නිවන අරමුණු කරන සිත දුක්ඛයි. නිවන අරමුණු කරන සිත අනාත්මයි. දැන් ලෝකේ අපි දේවල් කරනකොට කුසල ධර්ම පිළිබඳව අපට සමහර දේවල් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්මය ප්‍රකට වෙනවා. හැබැයි අපි කැමති දේවල් ප්‍රඥාව කියනකොට ඒ ප්‍රඥාව අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා අපිට එකවර සිහි වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාව කියන්නේ සදාකාලික ධර්මයක් වගේ, ਸਰව සුබ ධර්මයක් වගේ අපිට නිකන් හැඟෙන්නට පටන් ගන්නවා. සෝවාන් ඵලය කියනකොට, සකෘදාගාමි ඵලය කියනකොට, අරහත් ඵලය කියනකොට ඒවා අරමුණු කරන සිත ඒක ලෝකේ කිසිදාක වෙනස් වෙන්නේ නැති දේවල් වගේ අපිට හැඟෙනවා. ඒ අවබෝධය වෙනස් වෙන්නේ නැහැ. ඒ අවබෝධ කරන්නා වූ සිත අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ සැනකින් පිදී යනවා. මෙසේ කුසල ධර්ම, අකුසල ධර්ම පමණක් නෙමෙයි, කුසල ධර්ම, ඒ වගේම ලෞකික ධර්ම පමණක් නෙමෙයි, ලෝකෝත්තර ධර්ම අරමුණු කරන්නා වූ චිත්තචෛතසික ධර්මයන් පවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නැවත නැවත නුවණින් ප්‍රකට කොට දකින්නට පුළුවන් ඥානය හඳුන්වනවා පරියෝගාහන ඥානයයි කියලා. මෙසේ සකල ධර්මයන් අනිත්‍ය ලක්ෂණය තුළින්, දුක්ඛ ලක්ෂණය තුළින්, අනාත්ම ලක්ෂණය තුළින් විනිවිද දකින්නට පුළුවන් මේ හැකියාව පරියෝගාහන ඥානයයි. ඒ ඥානයෙන් සමන්වාගතෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා. අපට 43 වෙනි ඥානයේ පදේසු විහාර ඥානය. පදේශ විහාර ඥානය කියන්නේ ස්කන්ධාදීන්ගේ ඒක දේශයක් වන වේදනා ධර්මයේ පිළි කොට දක්නා වූ ප්‍රඥාව. පදේශ කියලා කියන්නේ එක කොටසක් කියන එකයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ධර්මතාවයන් අතර වේදනා කියන ස්කන්ධය පමණක්
වේදනාව පමණ වෙන්කොට අරමුණු කරමින් ඒ වේදනාව පිළිබඳව පිරිසිදු දකින්නට තථාගතයන් වහන්සේ සමර්ථයි. දැන් අපි වේදනාව දකිනකොට අපිට ඒ වේදනාවත් එක්කලා සංඥාවක් මතුවෙනවා. ඒ වේදනාවත් එක්කලා සංස්කාරත් ක්‍රියාත්මක වෙනවා. මෙසේ මේ සියල්ලෙන් පටලවෙන්නා වූ සාමාන්‍ය පෘථග්ජන සිතට වඩා හාත්පසින් වෙනස්ව තථාගතයන් වහන්සේට මේ වේදනාව පමණ අරමුණු කොටගෙන මේ වේදනාව නැති ධර්මතාවයේ පමණක් වෙන් කොටගෙන අන්‍ය ධර්මතාවයන්ගෙන් මිශ්‍ර නොවි එය විනිවිද දකින්නා වූ පිරිසිදු දකින්නා වූ හැකියාව තථාගතයන් වහන්සේට තියෙනවා. මෙසේ කොටස් වශයෙන් සංස්කාරයන් පොදුවේ අරමුණු කරන්නට ඕන නම් එසේ ඒවා වෙන් කොටගෙන කොටස් වශයෙන් වෙනම අරමුණු කරලා පිරිසිදු දකින්නට අවශ්‍ය නම් එසේ කරන්නටත් තථාගතයන් වහන්සේට පුළුවන්. එසේ දේවල් අන්‍ය දේවල් වලින් මිශ්‍ර නොවේ වෙන්කොට වටහා ගන්නා වූ ඥානය තමයි පදේශ විහාර ඥානය කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ ඒ ඥානයෙන් යුක්තයි. ඒ පදේශ විහාර ඥානයෙන් සමන්වාගතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචනය තිදොරින් নমස්කාර කරනවා. අපගේ নমස්කාර